समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्षदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කාමා භික්ඛවේ වේදිතබ්බා කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කාමානං වේමත්තත වේදිතබ්බා කාමානං විපාකෝ වේදිතබ්බෝ කාම නිරෝධෝ වේදිතබ්බෝ කාම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බාති සද්ධා සම්පන්න කාරුණික පින්වතුනි බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය නාලිකාව මගින් පින්වතුන්ගේ දායකත්වයේ මත මෙම මෙදිරි පරිශ්‍රයේ සිටින පින්වතුන්ට පමණක්ම නොවේ ලංකාවාසී ලෝකවාසී පින්වතුන්ට ශ්‍රවණය කිරීම පිණිස දේශනා වෙන ධර්ම දේශනාවෙහි දායකත්වය ලබා තියෙන්නේ පින්වත් නිසංක පිනිදිය බණ්ඩාර මහත්මයා සහ දියණිය වන වෛද්‍ය ශෝභා පිනිදිය බණ්ඩාර මහත්මිය විසින් ලෝතර තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ ශ්‍රී මුක බුද්ධ වචනය ශ්‍රවණය කරන්න අවස්ථාව සාකච්ඡා කරන අවස්ථාව උතුම් මොහොතක් බව මහා මංගල සූත්‍රෙහි දේශනා කොට තියෙනවා. ඒ නිසා මේ අවස්ථාව ඊතා උතුම් මොහොතක්. සිතට නැගෙන්නා වූ නානා රම්මණයන් කෙරෙහි හිත විසිර යා නොදී දේශනා වෙන ධර්මයේ කෙරෙහිම චිත්ත ඒකාග්‍රතාවෙන් යුක්තව ඒ පිළිබඳව විමසුම් නුවණින් යුක්තව ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපටෙහි ඵලය සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. එනිසා අපි හොඳ එකඟතාවයෙන් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධර්මයේහි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊතා උතුම් මාර්ගයක්. සියලුම මාර්ගයන් ලෞකිකත්වයේ තුලම ලෞකික තැනකට පත් වෙන්න උගන්වනවා. නමුත් මග්ගා නට්ඨාංගිකෝ සෙට්ටෝ මාර්ගයන් අතුරින්
ආර්ය අෂ්ටාංග මාර්ගයේ උතුම් වන්නේ මාර්ගයේ සංකත වූවත් ප්‍රත්‍යයෙන් සකස් වූවක් වුවත් ප්‍රත්‍යයෙන් සකස් නොවුණු අසංකත ධර්මයක් සාත්සාත් කරවන්නට ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැකියාව තියෙනවා. ඒ නිසා සියලුම මාර්ගයන් අතුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය උතුම් මාර්ගයක්. ඒ වගේම සියලුම සත්‍යයන් අතුරින් චතුරාර්ය සත්‍ය උතුම් සත්‍ය ධර්මයක්. දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ යන මේ චතුරාර්ය සත්‍ය ධර්මේනොත් අපට ලෞකිකත්ව ඉක්මවලා ලෝකෝත්තර නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමට හැකියාව තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට අවකාශ නොලබන අකාල 8ක් ගැන අංගුත්තර නිකායේ අක්කන සූත්‍රෙහි පෙන්නනවා. කන කියන්නේ ශනේ කියන එක, කාලය කියන එක. එහෙම නැත්නම් ඉඩ ලබා දෙන අර්ථයෙන් අවකාශය කියන එක. අවකාශයක් ලබා දෙනවා. අක්කන කියන්නේ අක්ෂණය, අකාලය, අනවකාශය නමින් පෙන්නනවා. එවැනි අකාල 8ක් අනවකාශයක් මේ අක්කන සූත්‍රයේ පෙන්නලා තියෙනවා. නවරහදී බුදු ගුණයන්ගෙන් යුක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා කෙලෙස් සංසිඳවන, කෙලෙස් පිරිණිවීමට පත් කරවන ධර්මයේ දේශනා කරනකොට කර්ම විපාකයේ වශයෙන් නිරෙහි ඉපදිලා තියෙනවා නම් එය ආර්ය අෂ්ටාංගික මාර්ග බ්‍රහ්මචර්යාවට පත් වෙන්න තියෙන පළවෙනි අකාලයයි. පළවෙනි අනවකාශයයි. තිරිසන් උපතක් ලැබුවා නම් දෙවෙනි අකාලයක්. പ്രേත විශේෂ උපන්නා නම් දෙවෙනි අකාලයක්. දීර්ඝායුෂ ඇති දේවනිකායක් අපට පෙන්නනවා අසඤ්ඤතලයේ කියලා. ඒ අසඤ්ඤතලයේ උපන්නා නම් හතරවෙනි අකාලය වෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ඇසුරක් නැති අතිශයින්ම ම්ලේච්ඡ වූ ප්‍රත්‍යන්ත දේශයක ඉපදෙලා හිටියානම් පස්වෙනි අකාලයයි. ඒ වගේම දස වස්තුක මිත්‍යා දෘෂ්ටියකින් යුක්ත නම් 6 වෙනි අකාලයයි. ඒ කියන්නේ දුන් දෙහි විපාක නැත, පූජාවන් විපාක නැත, යාගෙහි විපාක නැත, කුසල අකුසල ධර්මයන් විපාක නැත, එලව සිටුන්නහුට මෙලවක් නැත, මෙලව සිටුන්නහුට පරලවක් නැත, මවට කරන උපස්ථානේ විපාක නැත, පියාට කරන උපස්ථානේ විපාක නැත, ඕපපාතික උපදිනා සත්වෝ ලොහි නැත, මෙලවත් පරලවත් විශිෂ්ට ඥානයෙන් දැක නුවණින් පසක් කළ උගත් මහන බමුණන් නැත කියලා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක එහෙම පිහිටියොත් ඒකත් අකාලයක් වෙනවා. සිහි මදව කෙලතොලුව යහපත් අයහපත් වචනේ අර්ථය දැන ගැනීමට සමර්ථකමක් නැතුව උපතින්ම කර්මානුකූලව
ප්‍රඥාව නැත්තෙක් වෙනවා නම් ඒක සත්වෙනි අනවකාශයක් කාලයයි. නුවණැතිව යහපත් හෝ අයහපත් වචනේ අර්ථය දැන ගැනීමට හැකි උපතින්ම ප්‍රඥාවන්තක හිටියත් ආර්යත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ නොවුණු අවස්ථාවක් නම් ඒ සුගතයන් වහන්සේ විසින් වදාළ ධර්මය ශ්‍රවණය කිරීමට ලැබෙනවා. මේද බ්‍රහ්මචර්යාවට අකාලයක් වෙනවා. මේ කාලෙහි සියලුම අකාලයන් දුරු වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධයන්ට පත් වෙන්න හොඳම කාලයක් අවකාශ ඇත්තක්. ඒ නිසා අපි හිතන්න ඕනේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ බුද්ධෝත්පාද කාලය ලැබිලා ඒ වගේම මේ අට දුෂ්ටක්ෂණයකින් වෙන් වෙලා සනෙන් ලබන්න පුළුවන් සැපත නිර්වාණ අවබෝධය ලබන්න සුදුසු අවස්ථාවක අපට සද්ධර්මයේ ශ්‍රවණය වෙනවා. ඒ බුදුරජාන් වහන්සේගේ ශ්‍රී මුක බුද්ධ වචනේ ශ්‍රවණය වෙනවා. එතකොට මොනතරම් වාසනාවන්ත අවස්ථාවක්ද කියලා අපි හිතලා බලන්න ඕනේ. ඒ නිසා අපි ඉතා හැඟීමින් යුක්තව ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුක බුද්ධ වචනයට අපි යොමු වෙමු. අද ධර්මානුශාසනාවේ මාතෘකා වශයෙන් අංගුත්තර නිකායේ චක්ක නිපාතේ නිබ්බේධික සූත්‍ර ධර්මයේ කාම කියන කොටසයි කාමයේ පිළිබඳව පැහැදිලි කරන කොටසයි මාතෘකා ස්ථානයේ තබා ගන්න යෙදුනි. නිබ්බේධ කියන වචනේ අපිට පෙන්වන්නේ තියුණු අවබෝධය. විනිවිද යන ප්‍රඥාව. ඒ සූත්‍ර ධර්මයෙන් මේ තියුණු අවබෝධයක් විනිවිද යන ප්‍රඥාවෙන් දත යුතු ධර්මයක් ගැනයි දේශනා කර වදාරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මෙම සූත්‍ර දේශනාවෙහි කාමයේ වේදනාව සංඥාව ආශ්‍රව කර්මය දුක කියන කරුණු හයක් වදාරලා තියෙනවා. මේ එක් එක් කාරණය නැවත කරුණු 6 බැගින් වදාරලා තියෙනවා. දීර්ඝ සූත්‍ර ධර්මයක්. අද අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ එහි පළවෙනි කොටස කාමයේ ගැන වදාළ දේශනාවයි. එහි කරුණු 6ක් සම්පින්ඩණය කරලා වදාරලා තියෙනවා. කාමා භික්ඛවේ වේදිතබ්බා මහණෙනි කාමයෝ දත යුත්තාහ කාමානං නිධාන සම්භවෝ වේදිතබ්බෝ කාමයාගේ නිධාන සම්භවය උප්පත්ති ස්ථානයේ දත යුතුයි. කාමානං වේමත්තතා වේදිතබ්බා කාමයන්ගේ වේමත්තතාවය නානාකාරණේ දත යුතුයි. කාමානං විපාකෝ වේදිතබ්බෝ කාමයාගේ විපාකේ දත යුතුයි. කාම නිරෝධෝ වේදිතබ්බෝ කාම නිරෝධේ දත යුතුයි. කාම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බා කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දත යුතුයි. කරුණු 6ක් මෙතන අපිට පැහැදිලි වෙන්න අවශ්‍ය කරනවා. කාමය කාමයාගේ නිධාන සම්භවය බෙදීම වේමත්තතාවය විපාකය නිරෝධය ඒ කාම නිරෝධ ගාමිනී පටිපදාව. අපි ඒ කරුණු 6
මාතෘකා කරමින් තමයි දේශනාව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි කරුණ. කාමා භික්ඛවේ වේදිතබ්බා. මහණෙනි කාමයෝ දත යුත්තාහ. මේ කාමයේ කියන කොටසට දේශනාවේ පැහැදිලි වෙලා තියෙන්නේ කාමී කියන්නේ කැමැත්ත. මහණෙනි ඉෂ්ට වූ ඒ කියන්නේ සිතට ප්‍රිය වූ කාන්ත වූ මන වඩන ප්‍රිය රූප වූ කාම සංහිත වූ ඇලීම ඇති කරන්නා වූ. එතකොට මේ වචන වලින් හැම දෙයකින්ම පෙන්නනවා මේ කාමෙහි තියෙන ස්වභාවය ගැන. සිතට ප්‍රියයි, බොහොම කාන්තයි, මන වඩනවා, ඇලීම ඇති කරනවා. එවැනි ආකාරයක් රූප දැනගන්නා වූ සිතින් දැනගන්නා කොට, ඒ කියන්නේ චක්කු විඥාණයෙන් දැනගන්න විට ඒ රූපාකාරයක් තමයි දැනගන්නේ. එතකොට ඒ වගේම එවැනි ආකාර ශබ්ද දැනගන්නා වූ සිතින් දැනගන්නකොට, කියන්නේ සෝත විඥාණයෙන් දැනගන්නකොට ශබ්ද වශයෙන් තමයි දැනගන්නේ. ගාහන විඥාණයෙන් ගන්ධය දැනගන්නා වූ සිතින් දැනගන්න ගන්ධ ආකාරය. ජීවා විඥාණයෙන් රසය දැනගන්නා වූ සිතින් දැනගන්නා වූ එතකොට රස. කාය විඥාණයෙන් කියන්නේ ස්පර්ශය දැනගන්නා වූ සිතින් දැනගන්නකොට ස්පර්ශය වශයෙන්. මේ විදිහට කාම ගුණ පහයි. සරල කෙරුවොත් මේ ඇස කන දිව නාසය කය කියන මේ ප්‍රසාද රූපයන්ට හමු වෙන බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට කියනවා කාම ගුණ කියලා. කාම නෙමෙයි කාම ගුණ. කාමයේ ඇති කරවන හේතු ධර්ම. මොහු කාමයෝ නොවේ. ආර්ය විනහි පෙන්නලා තියෙන්නේ කාම ගුණ කියලා. මේ සූත්‍ර ධර්මයේ ඊටාම පැහැදිලි ගාථා ධර්මයකින් අපට උගන්වලා තියෙනවා කාමී කියන්නේ මොකක්ද කියලා ඊළඟට එන. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝ පුරුෂයෙක්ට යම් සංකල්පයක් ඉපදෙනවා නම්, සිතුවිල්ලක් උපදිනවා නම්, ඒ සිතුවිල්ල නිසා උපන් රාගේ කාම වෙයි කියලා. ඒකට අර වස්තුව නෙමෙයිනේ. වස්තුව හේතුවක් වෙනවා. ඒ හේතුව නිසා යම් රාග සිතුවිල්ලක් ඇති වෙනවා නම් ඒ රාග සිතුවිල්ල තමයි මෙතන කාමයේ කියලා කියන්නේ. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. යම්බදු විසුතුරු වස්තු වෙත්නම් ඒවා කාම නොවේ. පුරුෂයාගේ සංකල්ප රාගේම කාම වෙයි. එතකොට අපිට මෙතනදී හොඳ තැනක් තේරුම් ගන්න තියෙනවා. එතකොට ලෝකේ විවිධාකාර විදිහට පඨවි ධාතු කියන තද කරන ස්වභාවය, ආපෝ ධාතු කියන වැగిරෙන ස්වභාවය, තේජෝ ධාතු කියන දවන ස්වභාවය, වායෝ ධාතු කියන ක්‍රියා ස්වභාවය. මේ හතර එකිනෙකින් වෙන් කරලා පෙන්වන්න බෑ. හතර අවිනිභෝගිකයි කියන වචනයක් තියෙනවා. ඒ කියන්නේ එකිනෙකින් වෙන්කොට පෙන්වන්න බෑ. මේ හතර ආකාරය හතර ආකාරයෙන් හට ගන්නා වූ දේට තමයි අපි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා කියන්නේ. කාම ගුණ කියලා ඉස්සලා කිව්වේ. ඒ දේවල් විවිධාකාර වෙලා තියෙන්නේ මේ හතර ආකාරයේ සංයුති වෙනස්, අඩු වැඩි වෙනවා. එතකොට විවිධත්වයකින් යුක්ත වර්ණ, ගන්ධ,
රස ගුණ කතා කරන්න වෙනවා. ඒ නිසා ඒ යම්බදු විස්තර වස්තු එත්නම් ඒවා කාම නොයි. ඒවා හට ගැනීම නිරුද්ධ වීම ස්වභාවයක්. ඒ පිළිබඳව මේ ඉන්ද්‍රිය මාර්ගයෙන් සංකල්පයන් නැති වෙනවා නම්, ඒ පිළිබඳව කල්පනාවල් දැනගැනීම ඇති වෙනවා නම්, ඒ පිළිබඳව ඇති වෙන රාගයමයි මේ කාමය කියලා කියන්නේ. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරා විනයන්ති චන්දන්ති. ලෝ විස්තර වස්තු එලෙසින්ම සිටුනාහ. එතකොට එලෙසින්ම සිටුනාහ කියන්නේ හට ගැනීම නිරුද්ධ වෙනවා කියන එකයි. එහෙත් ඒ අරමුණු කෙරෙහි උපන් ඡන්ද රාගය, කැමැත්තෙන් ඇලීම දීර්යෝ විනයනය කරත්, දීර්යෝ කියන්නේ මෙතන ප්‍රඥාවන්තයෝ උතර කාමයේ අතාරවනවා. අර වස්තු ලෝකේ හට ගන්නව නිරුද්ධ වෙනවා. මෙන්න මේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ මහණෙනි, කාමයේ දත යුත්තාහ කියන කරුණට. ඊළඟ අපි දෙවෙනි කාරණේ තෝරනවා කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ. මහණෙනි, කාමයාගේ නිදාන සම්භවයේ දත යුතුයි. මේ නිදාන සම්භවය කියන්නේ කාමයාගේ උප්පත්ති කාරණේ දත යුතුයි කියන එකයි. ඛතමෝච භික්කවේ කාමානං නිදාන සම්භවෝ. මහණෙනි, කාමයාගේ උප්පත්ති කාරණේ කවරේද? පස්සෝ භික්කවේ කාමානං නිදාන සම්භවෝ. මහණෙනි, ස්පර්ශය කාමයාගේ නිදාන සම්භවයයි. දැන් එතකොට අපිට තෝරා ගන්න වෙනවා එහෙමනම් ස්පර්ශය කියන්නේ මොකක්ද කියන කරුණ ඊළඟට. මොකද කාමයාගේ උප්පත්ති කාරණේ පැහැදිලි වෙන්න. එතකොට ඒ පැහැදිලි කරන්න අපි සංයුක්ත නිකායේ තියෙන දුක්ඛ සූත්‍රය මෙතෙන්ට උපකාර කරගන්නවා. කාමයාගේ නිදාන සම්භවයේ උප්පත්ති කාරණේ පැහැදිලි කරන්න. එහි අපිට පෙන්වන්නේ ඇස, කන, දිව, නාසය, ශරීරයේ මනස කියන ආධ්‍යාත්මික ආයතනයන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනයන් හමු වෙනකොට ඒ පිළිබඳව දැනගැනීම ආකාර හයක් උපදිනවා. ඇහැට රූපය හමු වෙනකොට රූප දැනගන්නාව සිත, චක්කු විඥානය. මේ කරුණු තුනේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. සෝත ප්‍රසාදයට ශබ්ද කම්පනයේ හැපෙනකොට ඒ පිළිබඳව ශබ්දයේ දැනගැනීමේ හිතක් ඇති වෙනවා. ඒ තිදෙනාගේ එකතු ස්පර්ශයයි. නාසයට ගන්ධ රූපේ හැපෙනකොට ගන්ධ සුවඳ දැනගන්නාව සිතක් ඇති වෙනවා. ගහන විඥානය තිදෙනාගේ එකතුව ස්පර්ශයයි. දිවට රසේ රූපේ තැවරෙනවා. රස දැනගන්නාව හිතක් ඇති වෙනවා. ජීවා විඥානය දිවත් රසයත් ජීවා විඥානයත් තිදෙනාගේ එකතු ස්පර්ශයයි. කයට පොට්ටබ්බේ කියන්නේ හැපෙන දේවල් වලට. කයට ගෝචරේ පොට්ටබ්බේ හැපෙන දේ. ස්පර්ශය දැනගන්නා හිතක් ඇති වෙනවා. කාය විඥානය. තිදෙනාගේ එකතුව ස්පර්ශයයි. මෙන්න මේ ස්පර්ශය තමයි පස්ස පච්චා වේදනා. මේ ස්පර්ශයෙන් වේදනා චෛතසිකයක් උපදිනවා. වේදනා පච්චා තණ්හා. ඒ වේදනාව ආරම්භය කැමැත්ත උපදිනවා. මෙන්න මේක තමයි කාමයාගේ උප්පත්ති කාරණිය ස්පර්ශයයි කියලා පෙන්නලා තියෙන්නේ. මෙතනදී වේදනා කියනකොට ස්පර්ශනේ වේදනාවට උප්පත්ති කාරණිය දාන සම්භවය.
සංඥාවටත් ඒකමයි. සංස්කාරය කියන අනිකුත් සිතුවිලි සකස් වෙන්නත් මේ ස්පර්ශයමයි. නමුත් අපි මෙතන මේ සූත්‍රයේ වේදනාව ප්‍රදාන කරලයි කතා කරන්නේ වේදනා පච්චා තණ්හා කියන තැනින්. ප්‍රතිකාරණ. අපි එක කාරණයක් මෙතනදී අරන් බලනවා දැන්. අපි මුලදී කියපු කාරණේ සාරාංශය ආධ්‍යාත්මික ආයතන හයට බාහිර ආයතන හමු වෙනවා. ඒ පිළිබඳව දැන ගැනීම හය ආකාරයක් ඇති වෙනවා. කරුණු තුන එකතු කරනකොට ස්පර්ශයයි පස්සපච්ච වේදනා. එක කාරණයක් අපි ගමු. ඇස ගැන. චක්කුංච පටිච්ච රූපේ uppajjati චක්කු විඥානං. තින්නං සංගති පස්සෝ පස්සපච්ච වේදනා. මේ මෙතනදී මේ ඇස කියලා මෙතනදී මේ කියන්නේ චක්කු ප්‍රසාද චක්සුවට. මේ කර්මෙන් හටගත් මේ ඇසේ පැහැදිලිතාවයට උපගතියට මෙතන චක්කුව කියලා කියන්නේ. ඒ පැහැදිලිතාවයට ආලෝකයක් ඇති විට ගෝචර වස්තුන්ගේ යම් ඡායාවක් සකස් වෙනවා. චක්කු ප්‍රසාදයයි ගෝචරයයි දෙක හමු වෙන්න ආලෝකයේ උපකාරයක් වෙනවා. එතකොට තමයි ප්‍රතිබිම්බාකාරයක් සකස් වෙන්නේ. අපි මේ කාරණේ මෙහෙම බලමු. මේ ඇසේ හට ගැනීම ගැන කතා කරුවොත් ඇස විතරක් නෙමෙයි. ඇස මුල් කරලා කතා කරුවට ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස කියන කරුණු හයේම කම්ම සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවා චක්කුම් භික්කවේ පුරාණං කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනියං දට්ඨබ්බං කියන වචනයක්. මහණෙනි ඇස පුරාණ කර්මෙන් සකස් වූ එකි. අபிසංකතං ප්‍රත්‍ය විසින් සකස් වූ එකි. චේතනා විසින් පිළියෙල වූ එකි. වේදනාවට වස්තුවක් වූ එකයි දත යුතුයි කියලා. මේ ඉන්ද්‍රිය 6 ගැනම එහෙම පෙන්නනවා. මනසත් එහෙමයි. මනසත් පුරාණ කර්මෙන් හටගත් දෙයක්, ප්‍රත්‍යයෙන් සකස් වෙන දෙයක්, චේතනාවෙන් පිළිවෙන දෙයක්, වේදනාවක් ඇති වෙන්න වස්තුවක් හේතුවක් වශයෙන් දත යුතුයි කියලා. දැන් අපි ඇහැ ගැනනේ කතා කරන්න ගත්තේ. එතකොට ඇහැ සැකසුණී කොහොමද මේ ජීවිතේට? එක හේතුවක් දෙමව්පියෝ හේතු වුණා. එතකොට තමයි අර සතරමා ධාතුවට අදාළ රූප කොටස ලැබෙන්නේ. ඒ රූප ධර්මයන් සංයෝග වූාට සතෙක් නෙමෙයි. එක රූප ධර්මී පැත්තක්. ඒ රූප ධර්මයෝ හේතුවක් වෙනවා පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් ආරම්භක විඥානයක් සහ විඥාණයෙන් දැනගන්නා වූ සිතුවිලි පහළ වෙන්න. මොකද මේ රූප ධර්මයේ යම් උණුසුම ශක්තිය නැත්නම් කර්ම ප්‍රත්‍යයෙන් විඥානයක් හා විඥාණයෙන් දැනගන්නා වූ සිතුවිලි පහළ වෙන්න තැනක් නැහැ කාම ලෝකේ. එතකොට තමාර ගැලපෙන්නේ පුරාණ චක්කුම් භික්කවේ පුරාණං කම්මං කියන වචනෙට. පුරාණ කර්මයේ කිව්වේ මෙතන ඒ විඥානීය පහළ වුණේ නැත්නම් જાතියක් වශයෙන් ස්කන්ධයන් හට ගැනුනේ භව ගතියෙන්. භවපච්චය જાති. ඒ භව ගතිය තමයි මෙතන පුරාණ කර්මය කියලා හඳුන්වනු ලබන්නේ. මෙතනම යම් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වුණොත් භව ගතිය කියන්නේ මොකක්ද කියලා. ජීවිතයක් නෑර ජීවිතයක් ආයු ගෙවෙනකොට මේ රූපේ සිතුවිලි හිත නිරුද්ධ වූාට නැසුණට කලකී ආකාරයන් නැවත නැවත කරන්න තියෙන ගතිය වැඩි වුණා මිස අඩු වුණේ නෑ.
ඒක අපිට පටිච්චසමුප්පාද ධර්මයේ උගන්වනවානේ. වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භවෝ කියන වචනේ. මේ හැම ක්‍රියාවකදීම තණ්හාවෙන් උපාදානින් යුක්ත නම් ක්‍රියාව අවසන් වෙයි. නමුත් නැවත ඵලයක් ඇති කරවන්නා වූ හේතුව සෙවුනේ නැහැ. භවය. ඒකට අපි කියනවා භව ගතිය කියලායි. නැත්නම් කර්ම භවය කියනවා. ඒ කර්ම භවය නිසා හටගන්නා වූ ඵලය තමයි උප්පත්ති භවය නමින් හඳුන්වන්නේ. දැන් අපි කිව්වේ જાතියක් වශයෙන් හටගත්තා කියලා. ඒ જાතියක් වශයෙන් හටගත්තේ ස්කන්ධ පංචකේ හිනා. කපැත්තකින් රූපේ පැත්ත අපි පැහැදිලි කරා. කර්ම භවයේ පැත්තෙන් විඥානය හට ගන්නවයි කියලා පැහැදිලි කළා. එතකොට විඥාණයට බඳුන් වුණා වේදනා කියන විඳීම, සංඥා කියන හැඳිනීම, සංස්කාර කියන අනිකුත් සිතුවිලි වල සකස් වීම. එතකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ස්කන්ධ පහයි. මේ ස්කන්ධ පංචකේ තමයි හටගත්තේ. කන්දහනම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. ඒ තුල මේ ආයතන හය තමයි ලැබිලා තියෙන්නේ. ඒ වෙලාවට මේ ආයතන හයක් ඕලාරිකව රළුව පෙන්වන්න බෑ. නමුත් ඒ හැකියාව ගතිය එතන ඇතුළත්. ඒ නිසා මව ප්‍රස්වාස ආස්වාස වෙනවා. වැවෙන ආහාර ලබා ගන්නවා. අර ඊතාසියුම් රූපේ රූපාංශු නැසෙනකොට ඒ වර්ගයේ රූපාංශු නැවත හැදෙනවා. ඒ රූප ධර්මීම ශක්තිය උදව් කරගෙන අර භාවිතා වෙච්චි ආකාර සිහියට නැගෙනවා. මනෝ විඥානය ඇති වෙනවා. භාවිතා වෙච්ච කියන්නේ භව ගතිය. මොකද භව නිරෝධ වුණේ නැහැ. මේ විදියට තමයි ඇසට, කනට, දිවට, නාසයට, ශරීරයට, වස්තු රූපයට අයිති රූපාංශු තීරු. අද වචනින් කියනවා නම් ඒ සෛල තීරු සැකසුනි. සැකසීමක් වුණා. යම් විදිහකින් මනෝමූලිකෝ මේ જાතියක් වෙලා සැකසුනාට ඇස, කන, දිව, නාසය, කය සැකසී එනකොට ඒ දේවල් වලට ගැටෙන දේවල් වලටත් ප්‍රතිචාර දැක්වෙනවා. එතකොට එතන මනෝ විඥානේ නෙමෙයි. යම් ශබ්ද තරංගයකට සෝත විඥානේ පහළ වෙන්න පුළුවන්. සීත උෂ්ණ ආදී අවස්ථාවක කාය විඥානේ පහළ වෙන්න පුළුවන්. නමුත් වහාම මේ ස්වභාවය අත්හැරලා මනෝ විඥානෙට බර වැඩි. මොකද උපත එතන. විඥාන දෙකක් එකවර පහළ වෙන්නේ නැහැ. එක විඥානයක් පහළ වෙලා නිරුද්ධ වෙලාමයි අනුතුරු විඥානේ පහළ වෙන්නේ. මේ විදිහට සැකසিলা අනිත්‍ය ධර්මයේ නිසාම මව කුසින් බිහි වෙලා මවගේ සම්බන්ධය අත්හැරුණා. දැන් ප්‍රස්වාස ආස්වාස වෙනවා. ප්‍රස්වාස ආස්වාස නොවුනා නම් මේ ඉන්ද්‍රිය සීතල වෙනවා, අලුත් වෙන්නේ නැහැ. නමුත් ඒක වැළකුණා. මේ ආස්වාස වාතය මව් කුසේ ඉඳන්ම සැකසුණු ලේ ධාතුවේ අතිසූක්ෂම තත්ත්වයක් සමග කර්මයෙන්ම හටගත් පෙනහැල්ලේදී සංයෝග වෙලා හදවත මූලික කොට මුළු ශරීරේ පුරාම පැතිරෙනවා. ඒතර පැතිරෙන්නේ උණුසුම ශක්තිය. ආස්වාස වාතයේ ලේ ධාතු දෙක සංයෝග වෙලා නැසෙනකොට ඇති වෙන උණුසුම සහ යම් බලයක් මුළු ශරීරේ පුරා පැතිරෙනවා. ඒ නිසා මේ ශරීරයේ මලානික භාවය වැළකෙනවා. ඇස, කන, දිව, නාසය, ශරීරයේ වස්තු රූපේ මලානිකකම නැත්නම් සීතල වෙන්න යනකම, මැරෙන්න යනකම වැළකෙනවා මේ උණුසුම නිසා. ඒ උණුසුම මේ සීතල වළක්වලා යම් ක්‍රියාකාරී තත්ත්වයක් ඇති කරනවා. ඒ නිසා තමයි මේ ඇස, කන, දිව, නාසය, ශරීරය
වස්තු රූපේ යම් ක්‍රියා කරවන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. නමුත් අපි මෙතන අනිත්‍ය මුල් කරලායි මේක කතා කරන්නේ. ඒ නිසා තේරුම් ගන්න ප්‍රස්වාස ආස්වාසයේ ආරම්භයේ පටන්ම ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා ඇති වෙනවායි කියන කරුණ බලා ගන්න ප්‍රධාන සාධකයක්. දැන් එහෙනම් ඇස කියන මේ චක්කු ප්‍රසාදේ ස්වභාවයෙන්ම හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. තියෙන ධර්මයක් නෙමෙයි. හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. ඒ චක්කු ප්‍රසාදයට හමු වෙන්නේ ඇතිව නැති වෙන ධර්මයක්මයි. අපි මුලින් මතක් කළා හතරමහා ධාතුව අතරමහා ධාතුවෙන් හටගත් ස්වභාවයක් නිරුද්ධ වෙනවා කියලා. හටගත් දෙයක් නිරුද්ධ වෙන්නේ නව ඵලයක් ඇති කරවන්න හේතුවක් වෙලයි. ඒ හේතුව නිසා හටගන්න ඵලයක් නිරුද්ධ වෙනවා. ඒ නිසා ගෝචර වෙන කරුණු කියන දේවල් තියෙනවා නෙමෙයි. හට ගැනීම හා නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. මේකට කියන්නේ අනිත්‍යයි කියන වචනේ. මෙතනත් වචනයක් මතක් කරන්න ඕනේ. අපි හිතන්න යම් විදියකින් බැරිවීමකින් කෝප්පයක් පෙරලිලා කෑලි කෑලි වලට කැඩිලා යනවා. එතකොට සමහර විට අය කියන ඕවා ඉතින් අනිත්‍ය වෙනවනි කියලා. ඒක මතු පිට වචනයක්. මොකද එතන තියෙනවා කෑලි තියෙනවා කියන එක. එහෙම නැත්නම් කෝප්පේ කලින් තිබුණා කියන එක. මානසික කෝප්පය ආකාරයක් සිහියට නැගිලා මනෝවිඤ්ඤාණයෙන් දැනගෙන කෝප්පේ වටිනාකම සලකනවා කියන එක. එතකොට ඒකේ තියෙනවා කෝප්පේ කලින් තිබුණා. දැන් කෑලි තියෙනවා. අර කෝප්පේ නැති වුණා කියන එක මේ මතු පිට ඇති නැති දෙක කතා කරන වචන දෙකක්. ඒක මේ ලෞකිකත්වයේ තුල ජීවත් වෙනකොට ඇතේ නැතේ කියන වචන දෙකක් ඕනේ කතා කරන්න. අවස්ථා දෙක කතා කරන්න. ඒ අවස්ථා දෙක කතා කරුවට අනිත්‍ය දැක්ක නෙමෙයි. අනිත්‍ය කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු ධර්මයක්. හේතු යෙදෙනකොට හටගන්න ස්වභාවය නොපවතිනවා නොපිහිටනවා කියන එක. එතකොට අර චක්කු එන අනිත්‍ය චක්කු ප්‍රසාදයට හමු වෙන්නේ අනිත්‍ය ධර්මයක්මයි. මේ ප්‍රසාදයට ගෝචරේ හමු වෙන්න ආලෝකේ උපකාර වෙනවා. ආලෝකය කියන්නේ හතරමහා ධාතුවේ ස්වභාවයක්මයි. ඒකර තාප ශක්තිය වැඩි වෙලා තියෙනවා. බොහොම සියුම්. ඒ ආලෝක ස්වභාවයත් ඇතිව නැති වෙන ධර්මයක්මයි. එමනම් ඒ නිසා උපන් ප්‍රතිබිම්බය ඡායාව ස්ථිර ධර්මයක් වෙන්නේ නැහැ. ඒ ධර්මතාවයේද ඇතිව නැති වෙන ධර්මයක්මයි. දැන් ඔන්න අපි එතන පැහැදිලි කරුවා චක්කුංච පටිච්ච රූපේච කියන වචනේ. ඒ අවස්ථාව අනිත්‍යයි කෙනෙක් නොවන නිසා අනාත්මයි. එතෙන්ට කෙනෙක් අදාළ නැහැ. නමුත් ඊළඟ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ මෙතන වදාලා චක්කුංච පටිච්ච රූපේච අසත් රූපයත් නිසා uppajjati චක්කු විඥානං. රූප දැන ගන්නව සිතක් පහළ වෙනවා කියන වචනේ. මේ රූප දැන ගන්නව සිතක් පහළ වෙනවායි කියලා කියන්නේ මේ අනුකරණීය වෙච්ච කාරණා භාවිතා වෙච්ච කාරණා සිහියට නැගිලා දැන ගැනීමක් වෙනවා කියන එකයි. ඒත් යම් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් කුඩා කාලේ භාවිතා වෙච්ච නැති කාලයක් තිබුණානේ. මව් කුසින් බිහි වෙලා ප්‍රස්වාස ආස්වාසයෙන් ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය වෙනකොට ගෝචරයන් ගැටුණා. හමුණු කාරණා හමුණා. ඒ වෙලාවේදී
වර්ග වෙලා නැතුවට යමක් කියන අදහස පහළ වෙනවා සිතුවිලි හිතට. යමක් සිතුවිලි හිත පහළ නොවි තියෙන්නේ නැහැ. ඒක වර්ග වෙලා නැහැ තවම. යමක්. තවදුරටත් පැහැදිලි කරන්න උදාහරණයක් කිව්වොත් කුඩා දරුවෙක් නිදි කරවලා තියෙනකොට පැය දෙකක් තුනක් දවසක් ආලෝකය හොඳින් ලැබෙනවයි කියලා හිතන්න. දැන් ආලෝකේ නැතුව ළමයා තියන්න බෑ. නොසන්සුන් වෙනවා හිත. ඒ මොකද යමක් කියන තැනට හුරු වුණා. එමනම් මේ තියනවයි කියන එක කවුරුවත් උගන්වන්න ඕනේ නැහැ. මේ රූප ධර්මයේ නානත්වය විඥාණයෙන් දැනගැනිල්ලක් වෙනවා. සිහි වෙලා දැනගන්නවා. නිත්‍ය බවක් ඇති බවක් දැනගන්නවා. ඒ ඇයි? සසර ගතිය මෙතන අර භව ගතිය කියපු එක අතහැරිලා නැහැ. අනිත්‍ය ලෝකේ නිත්‍ය වශයෙන් ගන්න ගතිය අතහැරිලා නැහැ. ඒ නිසා නිත්‍යක් පිළිගන්නවා. දරුවෙක් ටිකක් ජීවිතේ මෙහාට එනකොට බලන්න. ඒ කුඩා මනසට වැඩිහිටියෝ භාවිතා කරලා දෙනවා යම් යම් කරුණු. මේ අම්මා, මේ තාත්තා, මේ අක්කා කියලා මේ නංගි මේ විදිහට භාවිතා කරලා දෙනවා. ඊළඟට ආහාර ගන්න විදිහ භාවිතා කරලා දෙනවා. ශරීරය පිරිසුදු කරගන්න හැටි භාවිතා කරලා දෙනවා. භාෂාව උච්චාරණය කරන හැටි භාවිතා කරලා දෙනවා. අන්න ඒවා පිටින් ආවා අනුකරණ. එහෙම අනුකරණයක් නොලැබුණා නම් తాවකාලික ජීවිතේ ගත කරන්න බෑ. අනුකරණයක් වෙන්න ඕනේ. අවස්ථානුකූලව සිහි වෙලා ක්‍රියා වෙන්න ඕනේ. මේ කර්මයෙන් හටගත් මනස ස්වභාවය එකමයි. භාවිතා වෙන්න පුළුවන්. අවස්ථානුකූලව සිහි වෙලා දැනගන්න පුළුවන්. නමුත් කුඩා කාලේ ඒ අවස්ථා එතන අතහැරිලා ගියා. අල්ලා ගන්න ගතියක් තිබුණේ නැහැ. බරට. මූණ බලන කණ්ණාඩියක් හැම පැත්තකටම ඇල්ලුවොත් ඒකට ඡායාවල් වැටෙනවා. කණ්ණාඩිය අනිත් පැත්ත හැරුවොත් එකක්වත් රැඳිලා නැහැ. ඒ වාගේ ස්වභාවයක් බාල කාලේ ගත වුණා. අවිද්‍යාව දුරු වෙලා නෙමෙයි. නමුත් තවම අනුකරණයට සංසාර ගතිය හරියටම තහවුරු කෙරුවේ නැහැ. කුඩා කාලේ බර මනෝ විඥාණයටයි. කුඩා දරුවා වුණත් ගැස්සෙනවා, hina වෙනවා. එතකොට අපිට පේනවා සසර ගතිය දුරු වෙලා නැහැ මනෝ විඥාණය ළඟ. නමුත් මේ අසාදී ප්‍රසාදයන්ට ගෝචර ගැටෙනකොට හරියටම තව සසර ගතිය බාහිරට එකතුුනේ නැහැ. අර අනුකරණේ වීගෙන එනකොට කලක් ගත වෙනකොටත් අපි හිතමු මෙරට දරුවෙක් අවුරුදු 2ේදී 3ේදී විදේශයකට ගෙනියනවා. අර ඔක්කොම අමතක කරවන්න පුළුවන්. මතක නැහැ. තවදුරටත් ජීවිතේ මෙයාට ගත වෙගෙන එනකොට යටපත් වෙච්චි භව ගතිය නොහොත් දිට්ඨි අනුසය මෙතෙන්ට එකතු වෙනවා. ආන් අර සක්කාය දිට්ඨියකට බැඳෙන ගතිය, මම විමි කියන ගතිය. දැන් අනුකරණයයි ඒ නිදිගත් ක්ලේශයේ කියන දිට්ඨි අනුසයයි එකතු වෙනකොට මේ සියලු ක්‍රියාවල් වලට අයිතිකාරයෙක් වෙනවා, කාර්මිකෙක් වෙනවා. ඒවා මගේ ක්‍රියාවල් වෙනවා. මගේ ආහාර ගැනීමක් වෙනවා එතකොට. මගේ පිරිසුදු කිරිල්ලක් වෙනවා. මගේ භාෂාව වෙනවා. මගේ අම්මා තාත්තා, මගේ සහෝදර සහෝදරියෝ, මගේ රට, පිට රට, මගේ ශරීරයේ තියෙන අංග ප්‍රත්‍ය, සිරුරේ අංග ප්‍රත්‍යයන් එකක් කරලා අරගෙන කෙස්ලොම් නියදත් ආදී කොටස් එකක් කොට අරගෙන ඒක මගේ සිරුර කියලා පිළිගන්න වෙනවා. මෙන්න මේ විදිහට බලන්න අර අනුකරණයට ගතිය එකතු වෙලා භාවිතා වෙච්ච හැටි. දැන් බලන්න හැට රූපයම වෙනකොට විඥානීය පහළ වෙනකොට අනුකරණයයි ගතියයි එකතු වෙලා
අයෝනිසෝ මනසිකාරයක් අනුවණින් සිහි වෙන හැටි. අනුවණින් සිහි වෙනවා. හැබැයි අනුවණින් සිහි වෙන්න අර රූප ධර්මයේ ශක්තිය හොඳට උපකාර වෙනවා. හුස්ම ඇදෙනවා. ඒ ශක්තියෙන් අනුවණින් සිහි වෙනවා. දැන ගැනීමක් වෙනවා. ප්‍රස්වාසය කිලුට පිට වෙනවා. මෙන්න මෙම ක්‍රියාදාමයක් මේ වෙන්නේ. නමුත් මම කියන හැඟීමෙන් තමයි සිහියටපත් නැගෙන්නේ. අර ක්‍රියාදාමය පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා විඥානයේ ළඟ බලන්නයි බලන කාරණයයි කියලා දැනගන්නවා. අපි මෙතෙන්ට ආවේ තින්නාන් සංගති පස්සෝ කියන තැන පැහැදිලි කරන්නනේ. එක කාරණයක් තමයි ප්‍රසාදයයි ගෝචරයයි විඥානයයි කියන කරුණ. තවත් හොඳට පැහැදිලි වෙනකොට ප්‍රසාදයයි ගෝචරයයි අනිත්‍යයි අනාත්මයි නම්. ඒ කියන්නේ හට ගන්නවා නිරුද්ධ වෙනවා කෙනෙක් නොවේයි නම්. මේ අනුකරණයයි අනුසයයි දෙක එකතු වෙලා වචන දෙක අපි පැහැදිලි කරුවා. බලන්නයි බලන දේ විඥානයයි කියන තුන නේද එතන එකතුනේ. විඥානයේම දැන ගැනීම තුලම නේද මේ පෙනීම හා පෙනෙන කාරණයක් උනේ. තර තින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේදනා. ඒ සමග වේදනා චෛසිකේ ඇති වෙනවා. වේදනා පච්ච තණ්හා. එතකොට කාමයාගේ නිධාන සම්භවයේ තණ්හාව. මේ ස්පර්ශය. කැමැත්ත ඇති උනේ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙනයි. දැන් කැමති වුණා. වඩාත් කැමති වෙනවා. උපාදානයි. තණ්හා පච්ච උපාදාන කැමති වෙච්ච අවස්ථා ඔක්කොම දැන් නැති වුණත්. ඒ කියන්නේ හමු වෙනවා නැති වෙනවනේ. උපාදාන පච්ච භව මේ සිදුවෙන සිදුවීමේ යථාර්ථයේ නොදක්නාකම නිසා නැවත අනුවණින් සිහි වෙන්න හේතුවක් වුණා කියන එක තමයි මේ කර්ම රැස් වුණා කියන්නේ. ඒ භවයත් එතකොට භව ගතියත් ප්‍රත්‍යයෙන් සකස් වෙන ධර්මයක්. භවයේ කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් ප්‍රශ්නේ වැරදි. මොකද ප්‍රත්‍ය ධර්මයක් තියෙනවා නොවේ. නමුත් නැවත නැවත මේ අනුවණින් භාවිත වෙන තාක් සිද්ධ වෙනවා. එක අපි තේරුම් ගන්න කර්ම භවයේ උප්පත්ති භවයේ කියන අවස්ථා දෙකකට බෙදලා කතා කරනවා. භවපච්චා ජාති. එතකොට ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. එතකොට ඔන්න පේනවා මේ කර්මයාගේ නිධාන සම්භවය නැත්තම් කාමයාගේ නිධාන සම්භවය කියන කරුණු අපට හොඳට පැහැදිලි වෙනවා ස්පර්ශයයි කියන කරුණෙන්. මේකම බලන්න මනස මුල් කරලා අද තත්ත්වේ දැන් අද රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වලට යොමු නොවන මොහොතකට මනසට අරමුණු සිහියට නැගෙනවා මනෝ විඥානෙ පහළ වෙනවා. ඒකට අපිට පෙන්වන්නේ මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා. එතෙන්ටත් ඒ ධර්මතාවය යෙදෙනවා. මනෝද්වාරය කියලා මම මෙතනින් අර්ථ ගන්නවන්නේ භාවිතා වෙන සිහි වෙන හැකියාවට. හැකියාව වෙන්න අර ආස්වාස වාතයේ ලේ ධාතුව දෙක සංයෝග වෙන උණුසුම ශක්තිය උදව් වෙනවා. මල කඳක වෙන්නේ නැහැ. රූප එක පැත්තකින් හේතුවක් වෙලා තියෙනවා මේ භාවිතා වෙන සිහි වෙන හැකියාව වෙන්න. සිහියට නැගෙන්නේ මොකක්ද? ධම්ම. කියන්නේ සිතුවිලි. ජීවිත කාලයේ තුරාම කලකී දේ දැකපු දේ අහපු දේ විඳපු දේ නිසිහියට නැගෙන්නේ. නමුත් ඒ කල ක්‍රියාවල් කතා කරපු වචන දැනගත්තා වූ දේ අහපු තැන විඳපු තැන ඒවා ස්කන්ධ වශයෙන් ඇති වෙලා නිරුද්ධ වුණා. ඒ වාගේ සත්‍යතාවය ඒ මොහොතට ඇති වෙලා නිරුද්ධ වුණා. දැන් අද බාල කාලෙන් ටිකක් ගන්න කිව්වොත් එහෙම මේ බාල කාලේ වෙච්ච ක්‍රියාවල් අද නැහෙනේ. ඒවා ඇති වෙලා නිරුද්ධ වුණා. නිරුද්ධ වුණාට ඇතිව නිරුද්ධ වුණා කියන කරුණ මෙතන නුවණකට යෙදුනේ නැහැ. ඒක තමයි සත්‍ය. ඒ හින්දා තමයි උපාදාන භවයක් උනේ.
හට ගැනීම නිරුද්ධ වීම කියන කරුණ පැහැදිලි නෑ. ඒ නිසා අද මොකද වෙන්නේ? පංච ద్వාරයට යොමු නොවුනත් මේ මනෝද්වාරයේ කියන මානසික කෘත්‍ය මුල් කොට අර භව ගතිය සිහියට නැගෙනවා. මනංච පටිච්ච ධම්මේච ඒ හේතු සිහියට නැගෙනවා සිතුවිලි වශයෙන්. uppajjati මනෝ විඥානං හට ගන්නා විඥාණයෙන් දැනගන්නකමට කියනවා මනෝ විඥානී කියලා. තින්නම් සංගති පස්සෝ කර්ණ තුනක එකතු ස්පර්ශයයි. බලන්න ගැඹුරට කල්පනා වෙනකොට මමයි මගේ ගෙදරයි කියන කරුණ දැන ගැනීමකටපත් වෙනවා. මමයි මගේ හිතවන්තයයි කියන කරුණ දැන ගැනීමකටපත් වෙනවා. මමයි මගේ ශරීරයයි කියන කරුණ දැන ගැනීමකටපත් වෙනවා. ගැඹුරට කල්පනා වෙනකොට තවත් අපිට පැහැදිලි නැත්නම් හීනයක් පේනකොට බලන්න අවස්ථාවක් සිහි කරලා අපි බාහිර වශයෙන් චක්කු ප්‍රසාදී පියවිලා කීවට හොඳට පේනවානි. පෙනෙන්න නාම ධර්මයන් ඒ කියන්නේ සිතුවිලි රූපයක් කොටත් පිළිගන්නවිලා තියෙනවානි මනෝ විඥාණයට. ඒ නාම ධර්මයන් රූපයක් කොට මනෝ විඥාණය දැනගැනිල්ලකට පවටපත් වෙනවා. අපි සිහිනෙන් බය වෙන්නේ, හීනෙන් සතුටු වෙන්නේ, සිහිනෙන් ආදරය දක්වන්නේ. එතකොට මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ. පස්සපච්ච වේදනා. තණ්හා උපාදාන භව. එහෙනම් ඒවට කියන්නේ මනෝ කම්ම කියලා. කර්ම රැස් වෙනවා. මොකද ජීවිත අවසානයේ පංචද්වාරය ළඟින් නෙමෙයි අවසන් වෙන්නේ. මනෝද්වාරිකවයි අවසන් වෙන්නේ. ඒ නිසා තමයි බහපච්චා ජාති කියන ධර්මතාවය නැවත නැවත වෙන්නේ. එහෙමත් අපි හිතනද මේ කර්මයාගේ නිධාන සම්භවයේ ස්පර්ශයයි කියන කරුණ. එතකොට අපි ద్వාර 6 ගැනම හොඳට මෙනෙහි කරලා බලන්න මේක. ඒ විතරකුත් නෙමෙයි. මේ කාය කම්ම වචී කම්ම වලටත් නිධාන සම්භවයේ ස්පර්ශයමයි. මනෝ කම්මයටත් නිධාන සම්භවයේ ස්පර්ශයමයි. පස්ස සමුදය සබ්බේ ධම්මා සියලු ධර්මයන්ට මේ ස්පර්ශය මුල් වෙනවා. ස්පර්ශ වෙන හැටි අපි පැහැදිලි කෙරුවා. ඕක තමයි චුත වෙනවා, ඉපදෙනවා, නැවත අනුකරණය වෙනවා, සත්‍සාර ගතිය එකතු වෙනවා, කර්ම රැස් වෙනවා, නැවත නැවතත් ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ ජීවිතයේ වශයෙන් ඕ ප්‍රතිසන්දි විපාක වශයෙන් විපාක විඳිනවා කියන එකේ තේරුම. මේ කරුණු නොදැක මේ කෙනෙක් වශයෙන් පිළි අරගෙන තියනවා කියන එකයි. ඊළඟ කරුණ අපිට පෙන්නනවා තුන්වෙනි කාරණය කාමානං වේමත්තතා වේදිතබ්බා. කාමයාගේ වේමත්තතාවය කියන්නේ වෙනස නානාකාරණේ දත යුතුයි. කතමාච භික්කවේ කාමානං වේමත්තතා. මහණෙනි කාමයාගේ නානාකාරණේ කවරේද? අඤ්ඤෝ භික්කවේ කාමෝ රූපේසු. මහණෙනි රූපයන්හි කාමයේ අනිකකි. අඤ්ඤෝ කාමෝ සද්දේසු. ශබ්දයන්හි කාමයේ අනිකකි. අඤ්ඤෝ කාමෝ ගන්ධේසු. ගන්ධයන්හි කාමයේ අනිකකි. අඤ්ඤෝ කාමෝ රසේසු. රසයන්හි කාමයේ අනිකකි. අඤ්ඤෝ කාමෝ පොට්ටබ්බේසු. ස්පාසාලම්බනේ කාමයේ අනිකකි. අයං උච්චති භික්කවේ කාමානං වේමත්තතා. මේ කාමයාගේ නානාකාරණයයි. එතකොට මේ හමු වෙන්නේ හතර මහා ධාතුව, හතර මහා ධාතුවෙන් හටගත් නිරුද්ධ වෙන ස්වභාවයක්මයි. රූපය කියලා හමු වෙන්නේ, ශබ්දය කියලා හමු වෙන්නේ, ගන්ධය කියලා හමු වෙන්නේ, රසය කියලා හමු වෙන්නේ, හැපෙන දේවල් කියලා හමු වෙන්නේ. ඒක පොදුයි. පොදුයි උනාට විවිධත්වයකින් ගණ්ඩ මේ පස් ආකාරයක් හැදිලා තියෙනවා. මනසත් එක්ක 6යි. හැදිලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඉන්නතුන්ට පැහැදිලි කරන්නම් මිරිස් කුඩු ටිකක්. මිරිස් කුඩු ටිකක් කියලා කියන්නේ සතර මහා ධාතුව, හතර මහා ධාතුවෙන් හටගත් ස්වභාවයක් නේ. ඒක හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්.
චක්කු ප්‍රසාදයෙන් ඒකේ වර්ණයයි සටහනයි ගෝචර වෙන්නයි හැදිලා තියෙන්නේ. කර්මයෙන් මේ ප්‍රසාදය හැදුනේ. බැලීමේ ගතියත් හැදිලා නැති හින්දා. නාසයේ ප්‍රසාදය හැදිලා තියෙන එකේ ගන්ධය ගෝචර වෙන්නයි. දිවේ ප්‍රසාදය හැදිලා තියෙන්නේ රසය ගෝචර කරන්නයි. කාය ප්‍රසාදය හැදිලා තියෙන්නේ ස්පර්ශය ගෝචර කරන්නයි. ඊළඟට සෝත ප්‍රසාදය හැදිලා තියෙන්නේ ශබ්දය ගෝචර කරන්නයි. ශබ්ද කම්පණය වෙන්නේ මොකද්ද කියලා තව දුරට බැලුවොත් ඊතාසියුම් අංශු. ඊතාසියුම් කම්පන තරංග තමයි කම්පණය වෙන්නේ එතකොට. එතකොට ඒ හතර මහා ධාතුව සතර මහා ධාතුවෙන් නිරුද්ධ වෙන ස්වභාවය ආකාර පහකට ගෝචර වෙලා දැනගන්න මේ පස් ආකාරයක් හැදිලා තියෙනවා. හයවෙනි එක දැනගත්ත දේ හා දැනගන්න අනාගතයේදී තියෙන දේ හා දැනගන්න ගති අතීත අනාගත වර්තමාන කියන තුන් ආකාරයක් පවත්තන්න මනස කියන ස්වභාවය ඉදිරිපත් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට බලන්න ලෝකේ නානාකාරණේ වෙලා නැද්ද කියලා. විවිධත්වයකට බෙදිලා නැද්ද කියලා බලන්න. එකයි රූපයන්ගේ කාමයේ කැමැත්ත එකක්, ශබ්දයන්ගේ කැමැත්ත එකක්, ගන්ධයන්ගේ කැමැත්ත එකක්, රසයන්ගේ කැමැත්ත එකක්, ස්පර්ශයන්ගේ කැමැත්ත එකක්. අනේක ಜಾති සංසාරං කියන වචනයක් තියෙනවානේ. ඇයි මේ සත්‍ය විවිධාකාර ಜಾති උනේ? අවිද්‍යාව කියන අනිත්‍යතාවයේ නිට්ටයයි කියලා පිළි අරගෙන නිට්ටයතාවයේ මත සැපතක් තියෙනවා. සැප ලබන්නේ ඉන්නවයි කියන මතයේ තුල සැප ලබන්නේ ඉන්නවයි කියන මතයේ තුල විවිධත්වයක් පිළි අරන් තියෙනවා කාමී. ගමන් කිරීම කියන වචනේ ගත්තොත් කකුල් දෙකෙනුත් ගමන් කරනවා. කකුල් හතරෙනුත් ගමන් කරනවා. පා ගොඩකෙනුත් ගමන් කරනවා. පා නැතුවත් ගමන් කරනවා. ඉගිල්ලිලත් ගමන් කරනවා. පීනලත් ගමන් කරනවා. එතකොට අපිට පේනවා නේද එතන විවිධත්වයක්. ඒතර විවිධත්වයකින් තියෙන ගතියට තමයි විවිධත්වයකින් ಜಾති වෙලා තියෙන්නේ. ඒ ಜಾති වෙලා තියෙන ස්වභාවයේ විවිධත්වයකින්ම තමයි දැනගන්නේ, අහන්නේ, විඳින්නේ. එහෙනම් කාමයේ වෙනස දත යුතුයි, විවිධත්වයේ දත යුතුයි. අනේක ಜಾති වෙච්ච විදිහ දත යුතුයි. දැන් මම පුංචි උදාහරණයක් කියන්නම්. අපි හිතමු අපිට පොතක් කියවන්න දෙනවා. මේ පොත කියවනකොට අකුරු පෙනෙන්නේ නැත්නම් අපි කණ්ණාඩිය පාවිච්චි කරනවා. ටිකක් අකුරු ලොකුවට පේනවා. අපි හිතමු ඒත් පේන්නේ නැහැ. ඊට වඩා අකුරු ලොකුවට පේන්න තියෙන කණ්ණාඩියක් අපිට දෙනවා. ඒක දාගත්තාම ඊට වඩා ටිකක් ලොකුවට අකුරු පේනවා. මේ අකුරු වල නියම ප්‍රමාණය මොකක්ද? අර කණ්ණාඩි දෙකම අයින් කරපුවම බලන ප්‍රමාණයද? ඒ කර්මෙන් හටගත්ත ඒ ප්‍රමාණයට බලන්න. අද අපි මනුස්ස කොට්ටාසයේ හින්දා හැම කෙනාටම මේ මට්ටමකට පේනවා ඇති. ඒ જાතියෙන් හටගත්ත විදියට. අපි කොහොමද තව සත්ත්ව කොට්ටාසයකට ওই මට්ටමම ඔහොම පේනවා කියන්නේ? එයාට තමයි හිට ලොකුවට හෝ පොඩිවට පේනවා ඇති. දැන් උකුස්සෙක් ඉන්නේ ගහක ඉහළ අර කුඩා මාළුවා එක පාට දැහැගෙන යන්න දන්නවනේ. අපිට පේන්නේ නැහැ. එතකොට පේනවා මේ කාමී විවිධත්වයට තමයි මේ ඉන්ද්‍රිය විවිධත්වයකින් හැදුනා. ඒ නිසා මේ විවිධත්වයකින් යුක්තව තමයි මේවා ගෝචර කරන්නේ, දැනගන්නේ. විවිධත්වයේම තමයි මේ තහවුරු වෙන්නේ. මේ නිසා මේ නානාකාරණීය දත යුතුයි. අපි හිතන්නේ මේ වස්තු ලෝකයක් බාහිරේ තියෙනවා ඒවා වින්දනය කරනවා කියලාද? පුංචි උදාහරණයක් කියන්නම්. සීනි මී පැණි රහද බෝතල් වල තියෙන සීනි පැණි රහද මී පැණි රහද බෝතල් වල තිබුණට නෑ.
ඒවා සතර මහා ධාතු හා සතර මහා ධාතුන් ඉපිද නැසෙන ස්වභාවයක්. දිව පැණි රහද නැහැ. කර්මෙන් හටගත් දිව පැණි රහ නැහැ. ඒකේ ක්‍රියාකාරීත්වය තමයි මම අර ආස්වාස ප්‍රස්වාසයට සම්බන්ධ කරලා පැහැදිලි කරේ. එතකොට අර ජීවා ප්‍රසාදේ සීනි කැටේ මීපැණි තැවරෙනවා. එතකොට ඒක වේලිලා තියෙන්න බෑ. යම් කටේ කෙල වලින් ආපෝ ධාතුවෙන් යම් ඒ තැවරෙන්න උදව්වක් දෙනවා. එතකොට පැණි රහ කියලා එන්නේ මානසිකාර විඥාන හරහා නේද? එතකොට සිතුවිලි හිතේ පැණි රහ කියලා දැනගැනිල්ලක් විනා සිතුවිලි හිත පැණි රහද? සිතුවිලි හිත කියන්නේ යම් කම්පනයක්. නමුත් පිළිගන්න විදිහක් මේ විදිහට. අන්නේ විදිහට මේ බාහිර ලෝකයේ කාමියොත් නොවේ. එතකොට හැබැයි ධාතු වල නානත්වයක් තියෙනවා. හතර මහා ධාතුවේ නානත්වයක් වෙනවා. ඒ දානත්වය අල්ලන්න තමයි මේ ඉන්ද්‍රිය ගෝචරයට අනේක ಜಾති විදියට ආස කරලා ඒ ඉන්ද්‍රිය මණ්ඩලයේ හැදිලා තියෙන්නේ නැවත නැවතත් ඒ ආකාරයේ පවත්වන්න. ඒ නිසා තමයි අර මුලදී මතක් කරේ පුරාණ කර්මෙන් හටගෙන මේ ඉන්ද්‍රිය 6 ප්‍රත්‍යංගෙන් සකස් වෙලා චේතනාවෙන් පිළිවෙල වෙලා මතු වේදනාවක් ලබන්න හේතුවක් වශයෙන් දත යුතුයි කිව්වේ. මේ ප්‍රත්‍ය ක්‍රමය අපිට පැහැදිලි වෙන්න ඕනේ. ඊළඟට අපිට පේන්නනවා කාමානම් විපාකෝ වේදිතබ්බෝ. කාමයාගේ විපාකේ දත යුතුයි. කතමෝච භික්කවේ කාමානම් විපාකෝ. මහණෙනි කාමයාගේ විපාකේ කවරේද? යංකෝ භික්කවේ කාමේ මානෝ තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාග්‍යං වා අපුඤ්ඤ භාග්‍යං වා අයං උච්චති භික්කවේ කාමානං විපාකෝ. තේරුම අපිට පෙන්වන්නේ යම් ජීවිතයක් කැමති වෙන්නේ යම් ආත්ම භාවයක් කැමති වෙන්නේ එයින් පුණ්‍ය පක්ෂයට අපුණ්‍ය පක්ෂයේ ආත්ම භාවයක් උපදවා නම් මහණෙනි මේ කාමයාගේ විපාකයයි කියනු ලැබේ. භවපච්චා ජාති කියන අවස්ථාව භවගතියට ජාති කියන අවස්ථාව පුණ්‍ය පක්ෂයට අපුණ්‍ය පක්ෂයට අනේක ಜಾති වෙලා තියෙනවා. හැබැයි සියල්ලක්ම විපාක. පැහැදිලි කරනකොට පින්තුන් අහලා තියෙනවනේ සංකාර කියන වචනේ සකස් වෙනවා කියන වචනේ. සංඛාරයන්ගේ තියෙනවා පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියලා තුන් ආකාරයක්. පුඤ්ඤාභි සංකාරය කියලා කියන්නේ දානමය වූ, සීලමය වූ, භාවනාමය වූ කාමාවචර කුසල චේතනාවට තමයි පුඤ්ඤාභි සංකාර කියන්නේ. ලෝකෝත්තර නෙමෙයි. මම කරනවා කියන එක. මම දන් දෙනවා. මම සිල් රකින්නවා. මම භාවනා කරනවා. දැන් විසිර ගියා වූ සිත ඒකාග්‍රතාවයටපත් කරන්න මමත්වයක් මුල් කරලා මමයි කියන හැඟීම අතහැරෙන්නේ නැතුව සමත භාවනා ආදී දේවල් කරනවානේ. ඒ සමත භාවනාවත් පුඤ්ඤාභි සංකාරයට ඇතුළත් වෙනවා. නමුත් දන් දීම සිල් රැකීම කළොත් ඒ වාගේ පුණ්‍ය පක්ෂයට පුණ්‍ය විපාක තියෙනවා. දන් දීම, සිල් රැකීම පුණ්‍යාභි සංකාරය. පුණ්‍යාභි සංකාරයටම ඇතුළත් වෙනවා රූපාවචර ධානයත් කුසල සිත එකඟතාවය. එතකොට ඒකත් පුණ්‍යාභි සංකාරය කුසල චේතනාවේ විපාක වාරයක්. ඒතර කාමයන්ගේ විපාකය අපිට බෙදනවා පුණ්‍ය පක්ෂයට ලැබෙන විපාක කියලා එකක්. ඒ පුණ්‍ය පක්ෂයට ලැබෙන විපාක වාරයක් තමයි මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක 6ක රූපාවචර බ්‍රහ්ම ලෝකවල උප්පත්තියක් ලබන්නේ
විපාකේ. හැබැයි කාමයාගේ විපාකය කියලා පෙන්වන්නේ ලෞකිකයි. ඊළඟට අපිට පෙන්නනවා අපුඤ්ඤාභි සංකාරය. කාමාවචර අකුසල චේතනා. සතුන් මැරීම, හොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, කේලාම් කීම, පරස වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභය, බලවත් ක්‍රෝධය, මිත්‍යා දෘෂ්ටිය. ඒතර අකුසල ධර්මයන්ගෙන් සුගතිගාමී භාවයකටපත් වෙන්නේ නැහැ. තමන්ටත් අනුන්ටත් අනර්ථ පිණිස, දුක් පිණිස, හිංසා පිණිස වැඩ කරනකොට දැඩි ආත්මාර්ථකාමීත්වයකින් යුක්තයි. දැන් අපි හිතනවා යම් සුනකයෝ වාගේ සත්තු අනිත් සත්තුන්ට කිසිම අනුකම්පාවක් නැතුව හැසිරෙනවා. දකින සත්තා පැනලා මරනවා. සමහර විට ඒ සත්තා කන්නේත් නෑ මරලා. මැරීම තමයි ගතිය. අපි ඒක සුනකයාගේ ගතිය කියලා අපි බැලුවට අපුඤ්ඤාභි සංකාරයේ හේතු කොට ඇතිවෙච්ච ඵලයක් ඔය. විපාක වාරයක්. ඒ විපාක වාරේ ඒ විදියටම තහවුරු කිරිල්ල තමයි යන්නේ. අපි දැන් කියනවා සිංහයන්ට කොටින්ට අනිත් සත්තු අල්ලගත් නැත්නම් ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒ જાති ඉපදුනාට පස්සේ දැන් ඉතින් ඒ විපාක වාරයේම තමයි පවත්තන්න වෙලා තියෙන්නේ. ඒ જાතිය නිකම්ම ඉපදුනා නෙමෙයි. අපුඤ්ඤාභි සංකාර විපාක වාරයක් වශයෙන් ඉපදුනේ. ඒ නිසා නැවත ඔවුනොන්ගේ මරාගෙන කෑමක් තියනවා විනා එතන මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ධර්මතා වැඩින්නේ නැහනේ. ඒ නිසා කාමාවචර අකුසල චේතනා හතරපාගතව කරවන නිසා ඒවා අපුඤ්ඤාභි සංකාරයටයි විපාකයේ විවිධත්වය බලන්න. ඊළඟට අපිට පෙන්නනවා ආනිඤ්ඤාභි සංකාරය කියලා. ඒක අරූපාවචර කුසල චේතනා. අකුසල පැත්තටත් නෙමෙයි. එතකොට පුඤ්ඤාභි සංකාරය කියලා කීවට මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, රූපාවචර ධ්‍යාන වලටත් නෙමෙයි. අරූපාවචර කියන්නේ ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා, නා සංඥායතනෙ කියලා අරූපා ධ්‍යාන හතරක් පෙන්නනවනේ. එතන ආනිජ්ජාපි සංකාරය කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් බොහෝසේ යටපත් වෙලා තියෙනවා. දැන් බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්මිලා මුලින්ම ආලාරකාලාම උද්දකමරාම පුත්‍ර වෙත පැමුණුණු ගමනේදී ආලාරකාලාම සමවැදිලා තිබුණේ ආකින්චඤ්ඤායතනෙට. කිසිවක් නැත කියන තැනට සිහිනුවන පිහිටවන්න පුළුවන්කමක් තිබුණා. උද්දකරාම පුත්‍ර සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති කියන තත්යකට සිහිය පිහිටවන්න පුළුවන්කම. නමුත් ලෞකිකයි. ඒ නිසා තමයි බෝසතාණන් වහන්සේ එතනින් නික්මිලා කුසලයේ කුමක්ද, සත්‍ය කුමක්ද කියලා තවදුරටත් හොයාගෙන වැඩලා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරේ. සම්මා සම්බුද්ධත්වයකටපත් උනේ. එතකොට ආනිජ්ජාපි සංකාරයත් එක්තරා විපාකයක්. ඒ නිසා නිරෙහි විපාක දෙන කර්ම තියෙනවා. තිරිසන් උපතේ විපාක දෙන කර්ම තියෙනවා. പ്രേත විශේෂ විපාක දෙන කර්මයන් තියෙනවා. මනුස්ස ලෝකෙ උපදින කර්මයන් තියෙනවා. දේව ලෝකෙ විපාක දෙන කර්මයන් තියෙනවා. මේක අපි අර විපාක වාරය තෝරගන්න ඕනේ. ඊළඟට අපිට පෙන්නනවා කාම නිරෝධෝ වේදිතබ්බෝ. කාම නිරෝධේ දත යුතුයි. කතමෝච භික්කවේ කාම නිරෝධෝ. අපි කාමයාගේ නිධාන සම්භවයට මොකද්ද පැහැදිලි කරේ? කතමෝච භික්කවේ කාමානං නිධාන සම්භවෝ පස්සෝ භික්කවේ කාමානං නිධාන සම්භවෝ. ස්පර්ශය කාමයාගේ උප්පත්ති කාරණයයි කියලා අපි පෙන්වන්නේ. නිධාන සම්භවය අපිට දැන් මෙතන පෙන්වන්නේ මේ කාම නිරෝධයේ දත යුතුයි. කුමක්ද මහණෙනි කාම නිරෝධය? පස්ස නිරෝධෝ භික්ඛවේ කාම නිරෝධෝ. මහණෙනි ස්පර්ශ නිරෝධයෙන්
කාම නිරෝධේ වෙයි. අර සංයුක්ත නිකායේ දුක්ඛ සමුදය සූත්‍රයේ ඒ කාරණේ අපි මුලින් පැහැදිලි කෙරුවා. දැන් මේ පැත්ත පැහැදිලි කරන්නේ නිරෝධයට ඊළඟට. හොඳට බලන්න ඇසත් රූපයත් චක්කු විඥානියත් තුන හේතුඵල නිරෝධයි කියන කරුණ. පින්වතුන්ට මම පුංචි උදාහරණයක් කියන්නම් හිතන්න. අහසේ මේ අවකාශයේ මල් වෙඩිල්ලක්පත් වෙනවා කියලා හිතන්න. අවකාශයේ කියන කරුණ අපි කතා කරුවට වස්තුවක් විදියට පෙන්වන්න බෑ. මල් වෙඩිල්ල කියන්නේ වෙඩි බෙහෙතුයි වාතයයි මුලින් එකතු කරපු උෂ්ණයයි කරුණු තුන නැසිලා නව ආකාරයක් හට ගන්නවා. වෙඩි බෙහෙත් මල් වෙඩිල්ල නෙමෙයි. මුලින් එකතු කරපු උණුසුම මල් වෙඩිල්ල නෙමෙයි. වාතයේ මල් වෙඩිල්ල නෙමෙයි. නමුත් මේ කරුණු තුنين තොරව මේ මල් වෙඩිල්ලක් හට ගන්නත් බෑ. ඒ කරුණු තුන නැසෙනවා. මේ ස්වභාවයක් තමයි හටගත් ඵලයක් නැසෙනකොට නව ඵලයක් ඇතිකරන්න හේතුවක් වීම. හැකියාවක් වීම. වෙඩි බෙහෙත් ගියේ නැහැ මල් වෙඩිල්ලට. වාතයේ ගියේ නැහැ. උණුසුම ගියේ නැහැ. ඒ තුන නැසුණා. ඒ තුන නැසෙනකොට නව ඵලයක් ඇතිකරන්න හැකියාවක් වුණා. ඒ හේතුවේ ඵලය තමයි මල් වෙඩිල්ල. දැන් අර අහුත්වා සම්භූතං උත්වාන භවිස්සති කියන භාග්‍යතුන් වහන්සේගේ මේ වචනේ පෙර නොතිබීම හටගෙන නිරුද්ධ වෙනවා කියන එකයි. නොතිබීම හටගෙන කියන වචනේ තුල අපිට අර හේතුව පැහැදිලි වෙන්න ඕනේ. නම් අහසේ මල් වෙඩිල්ලක් හටගෙන නිරුද්ධ වුණා. එතන යොදන්න පුළුවන් නේද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, අවකාශ ධාතු කියන වචන පහ. භාග්‍යතුන් වහන්සේ ධාතු විභංග සූත්‍රයේ වදාලා චත් ධාතුරෝ අයම් පුරුෂෝ. පුරුෂයයි කියන්නේ ධාතු 6ක් කියලා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, අවකාශ ධාතු, විඥාන ධාතු. මල් වෙඩිල්ල දැනගත්තේ කවුද? මල් වෙඩිල්ල දන්නවද මල් වෙඩිල්ල කියලා? එතන තියෙන ධාතු නානත්වයක්. එය ප්‍රසාදයන්ට ගෝචර වෙලා ඒ රූප ධර්මයේම හේතුවක් උදව් කරගෙන අර භාවිතා විච්ච ආකාරයක් සිහියට නැగిලා විඥානය හරහා දැනගන්නේ. අන්න විඥානය එකතු කරන්න වෙනවා. ඕක තමයි ලෝකය කියලා කියන්නේ. පංචස්කන්ධ ලෝකේ, පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකේ කියන්නේ. මේ ස්කන්ධ පංචකයයි ලෝකය කියලා කියන්නේ. දැන් පෘථග්ජනය හැකින් ලෝකේ බලන්න ගියොත් එහෙම ලෝකේ වෙනයි මම වෙනයි කියලා බලන්නේ. භාග්‍යතුන් වහන්සේ ලෝකේ වදාලේ මේ ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි, විඥාන 6යි, විඥානෙට බඳුන් වෙන සිතුවිලි, වේදනා, සංඥා, සංකාරයි ලෝකේ. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකේ. ඉමස්මින්ච පන බ්‍යාමත්තේ කලේබරේ සසඤ්ඤි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි. ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච. මහණෙනි බඹයක් පමණ සංඥාව සහිත සිරුර තුලින් ලෝකේ පනවා වදාරමි. ලෝකයට හේතුව පනවා වදාරමි. ලෝක නිරෝධය මාර්ගේ පනවා වදාරමි. එතකොට අතන බලන්න සතර මහා ධාතු අවකාශය විඥානේ සම්බන්ධ වුණා. ඒ ප්‍රසාද මාර්ගයෙන් තමයි සිහි වෙලා දැනගන්නේ. ඒ වාගේ මල් වෙඩිල්ල ඇති වෙලා නැති වෙලා යනවා කියනකොට ඒ සමගම ඒ පහළ වුණු විඥානය හා විඥාණයට බඳුණු සිතුවිලිත් ඇති වෙලා නැති වෙනව නේද? ඒ වාගේ අපිට බලන්න මේ පොළොව උඩ වාඩි වෙලා ඉන්න අවස්ථාවත් මල් වෙඩිල්ලක් වාගේ කියලා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, අවකාශ ධාතු, විඥාන ධාතු. අපි ලොකුවට බරට ගත්තට මේ විඥානය හරහා මම තමයි මේ පොළොවක වාඩි වෙලා ඉන්නේ කියලා මේ ධාතු මාත්‍ර 6ක් නෙමෙයි එකතු වෙලා නැසෙන්නේ. සියල්ල ධාතු මාත්‍ර 6ක් නෙමෙයි එකතු වෙලා මේ මොහොතට නැසෙන්නේ. එහෙමනම් කාම නිරෝධයට ස්පර්ශ නිරෝධය තමයි මේ කාම නිරෝධය කියන්නේ. හොඳට මේ
ප්‍රසාදයන් ඇති වෙනවා නැති වෙනවා කියන එක පැහැදිලි වෙන්න ඕනේ. ගෝචරයන් ඇති වෙනවා නැති වෙනවා කියන එක පැහැදිලි වෙන්න ඕනේ. ඒ ආරම්භය පහළ වෙන සිහිවීම හා දැන ගැනීම හරහා තමයි පෙනීම හා පෙනෙන කාරණී කියන ආකාරයක් මේ පහළ වෙන්නේ. ඒ විඥානයේ පහළ වෙන්න උපකාර වෙන හේතු සියල්ල ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි නම් විඥානය නිට්ටය වූ ආත්ම වූ තැනක් වෙන්න බෑ. ඒද ඇති වෙනවා නැති වෙනවා කියන ස්වභාවයෙන් යුක්තයි. ඔන්න පස්ස නිරෝධය. පස්ස නිරෝධයෙන් කම්ම නිරෝධ වෙනවා කියන්නේ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා කියන කොටසට එන්න බෑ. තණ්හාව නිර්වශේෂයෙන් නිරෝධ වෙනවා ඒ සිහියට. පුරාණ කර්මක් ක්ෂය වෙනවා. පුරාණ රැවටීම ක්ෂය වෙනවා. කීනම් පුරාණ නවන්නත්ති සම්භව නව කර්ම රැස් නොවෙනවා. මේ ජීවිතයේ තුලම විපාක වාරේ බාර නොගන්න වෙනවා. මගේ විපාක කියලා පිළිගන්න බැරුව යනවා. ස්කන්ධයගේ ඉපදීමක් නිරුද්ධ වීමක් මේ වෙන්නේ. එහෙමනම් නිරෝධයෙන් අපට පුරාණ කර්මක් ක්ෂය වෙනවා. අලුතින් කර්ම රැස් නොවෙනවා. වර්තමාන මේ හටගත් ස්වභාවය මමේ මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියන ගතිය අතහැරෙනවා. මතු විපාක වලට කරුණු නැතුව යනවා. ඕක තමයි කර්ම නිරෝධය. ඊළඟට අපිට මේ කර්ම නිරෝධය කියන එකට ප්‍රායෝගික ස්වභාවයක් මේ පින්වතුන්ට මතක් කළොත් කර්ම නිරෝධ කරන්න ප්‍රායෝගික ස්වභාවයක්. දැන් ආස්වාස ප්‍රස්වාසය කියලා කියන්නේ අපිට හුඟා සැලකිය යුතු ධර්මතාවයක් යෙදෙන්න බලන්න. භාග්‍යතුන් වහන්සේ වදාලා කාය සංකාරයේ ආස්වාස වාතයයි කියන ධර්මයක්. මේ ආස්වාස ප්‍රස්වාසයෙන් තොරව කයක් කතා කරන්න බෑ. කයට ප්‍රතිබද්ධයි ආස්වාස ප්‍රස්වාසය. වතුරෙන් තොරව මත්ස්‍යයක් ගැන කතා කළොත් එහෙනම් මැරිච්ච මාළුවෙක් ගැනයි කතා කරන්න වෙන්නේ. ආස්වාස ප්‍රස්වාසයෙන් තොරව කයක් ගැන කතා කරොත් මලකඳක් ගැනයි කතා කරන්න වෙන්නේ. ඒ නිසා ආස්වාස වාතය ලේ ධාතුවේ අන්පරිද්දකටපත් වෙන අතිසූක්ෂම తত্ত্বය කර්මයෙන්ම අටගත් පෙනහැල්ල හදවත හරහා පතුරවමින් උණුසුම ශක්තිය ඇති වෙනවා. එතකොට ආස්වාස කතාව ඉවරයි. දැන් කතා කරන්න වෙන්නේ උණුසුමයි බලයයි ගැන. උණුසුම මේ ශරීරයේ බලවත්භාවයට එන ආපෝ ධාතුවේ වළක්වලා වායෝ ධාතු උපදිනවා. වායෝ ධාතුවෙන් වැඩ හයක් කෙරෙනවා. ආමාශගත ආහාර පෙරලවන්නේ වාතයෙන්. එතකොට ඒකට කියන්නේ කොට්ටාස වාතය කියලා. ඒ ජීර්ණය වෙන ආකාරය ඉහළට තල්ලු කෙරුවොත් මමනේ කරනවා නෙමෙයි. වාතයෙන් තල්ලු කරවනවා. උද්දංගම වාතය. ජීර්ණය වෙන ආහාරය අන්ත්‍ර දිගේ තල්ලු කරවන්නේ යටට බහින වාතය නමින් අදෝගම වාතය. වාතයෙන් ක්‍රියා වෙන්නේ. මේ ඉන්ද්‍රිය තියෙන්නේ පීඩනයක් මත. ඒකට කියන්නේ කුච්චිස වාතය කියලා. ජීර්ණය වෙන රස ධාතුව ලේ ධාතුවට උරනකොට ලේ ධාතුව තල්ලු වෙන්නේ කේස් ලෝම් නිය දාත් සම්මාස්නහර ආදී රූපාංශු හැදෙමින්. ඒ වගේම කලින් දිරු කොටස එතෙන්ට ආකර්ෂණය කරලා ඇදලා ගන්නවා. හරියට මේ වාතයේ පතුරවනකොට ඉඩට අර කිලුට ඇදිලා එනවා. පැත්තකින් හදනකොට ඒකේ අඩුව මකන්න දිරන කොටස ඇදිලා එනවා. ඒ කොටස තල්ලු කරගෙන බැහැර වෙන තැන් කරා පමුණවනවා. හදවත හරහා පෙනහැල්ලෙන් පිට කරන කොටස ප්‍රස්වාසය කියනවා. එහෙනම් ආස්වාස වාසයේ නැසෙනවා. උණුසුම මුල් කොට වායුවක් උපදිනවා. වැඩ හයක් කෙරෙනවා නැසෙනවා. නැසෙනකොට නැවත ලේ ධාතුව අලුත් වෙලා ආස්වාස වාතයට හමු වෙන්න. ඒ සිද්ධියේදී හැ බැලුවත්
මේ අනිත්‍යයි කියන ලක්ෂණය අපිට ප්‍රකට කරන්න පුළුවන්. මේක හොඳට අහලා සාකච්ඡා කරගෙන විවේකීව ආස්වාසයෙන් නිරුද්ධයි ප්‍රස්වාසයෙන් නිරුද්ධයි කියන තැනට සිහිනුවන පිහිටුනොත් ස්ථීරව තියෙන රූපකයක් පෙන්වන්න නොහැකි වෙනවා. එතකොටම පැහැදිලි වෙනවා එහෙනම් රූපකය කියලා බලන්නේ නාම රූපේ දිහයි බලලා තියෙන්නේ. නාම රූපේ කියන්නේ ඒ රූප ධර්මයේම ශක්තිය උදව් කරගෙන අර භාවිතා වෙච්ච ආකාරයක් සිහියට නැగిලා විඥානයක් හට ගන්නකොට ඒ විඥානය දැනගෙන තියෙන්නේ නාම රූපය භෞතිකමය වූ රූපයක් කියලයි. දැන් ඒ භෞතිකමය රූපේ කියන පිළිගැනිල්ල පහවී යනවා. භෞතික වූ ස්වභාවය ඇතිව නැති වෙනවා. ඒකේ ශක්තිය උදව් කරගෙන යම් නාම රූපයක් පහළ වෙනවා නම් නාම රූපයත් ඇතිව නැති වෙනවා. මේ කරුණු දෙක එකපාර අපිට බලන්න බැරිද? ඒ කොහොමද? හිතෙනවා කියලා කියන්නේ මනස මුල් කොට භාවිත වෙච්ච ආකාර සිහියට නැගලා මනෝ විඥානයක් පහළ වෙනවා. හිතෙනවා. හැබැයි හිතෙන්නේ ඉපිද නිරුද්ධ වෙච්ච එකක්. එහෙ නෑ. හිතෙන්නේ දැන් හිතෙන්න දැන් ආස්වාස ශක්තිය වැය වෙනවා. හිතෙනවා ආස්වාසය ඇදෙනවා. ඒතකොට හිතෙන්නම ආස්වාස ශක්තිය වැය වෙනවා. ප්‍රස්වාස වෙනවා කියන එකෙන් පේනවා ඒක නැසෙනවා. හිතෙනවා ආස්වාසය ඇදෙනවා. ඒ ක්‍රියාවේ නැසීම තමයි ප්‍රස්වාසය පැහැදිලි වෙනවා. ඉස්සර ටික රාළුව බලන්නේ ආරම්භයේ. විවේකීව හිතෙනවා ආස්වාසය ඇදෙනවා ප්‍රස්වාසය නිරුද්ධ වෙනවා කියලා කරුණු අවස්ථා තුනක් විදිහට බලනවා. පළවෙනි අවස්ථාවේ හිතෙනවා, දෙවෙනි අවස්ථාව ආස්වාසය ඇදෙනවා, තුන්වෙනි අවස්ථාව ප්‍රස්වාස වෙනවා කියලා කාරණා තුනක් විදිහට ආරම්භ කරනවා. හොඳට එකඟ වෙනකොට නුවණින් යුක්ත එකඟතාවය ඇති වෙනකොට අර හිතෙනවා කියන තැන එක්ක නැති අතීතය හෝ නූපන් අනාගතේනේ හිතෙන්නේ. මේ ඇතිව නැති වෙනවා කියන එක පැහැදිලි වෙන්න නැති අතීතේ බල අඩු වෙනවා. කරවටිලා. අතීතයක් එහි ඉතිරි නෑ හිතෙන්නේ දැන්. එහෙ නෑ. ඒක හොඳ කෙරුණත් නරක කෙරුණත් ඔක්කොම එතන ඉවරයි. දැන් ඒකේ අනුරුවක් එන්නේ. අනුරුව පැවැත්වුවොත් තමයි කර්ම රැස් වෙන්නේ. දැන් මේ නිරෝධේනේ යෙදෙන්නේ කර්ම නිරෝධේනේ. අනුරුවක් පහළ වෙනවා. ආස්වාසය දෙනවා ප්‍රස්වාසය නැසෙනවා. දැන් අර අතීතේ පවත්තන්න බැරුව යනවා මේ නුවණට. අනාගතේ නූපන් අතීතේ නෑ. එහෙනම් මේ වර්තමාන ස්වභාවයක් මේ ඉපද නැසෙන්නේ. මේ මොහොතක්. මේ මොහොතට ඉදිරිපත් වෙන්නේ ආස්වාස ප්‍රස්වාසයමයි හිතත් ආස්වාස ප්‍රස්වාසයමයි. රූපේ ශක්තිය උදව් වෙනවා හිතක් පහළ වෙන්න හිතාරා ඔය ආස්වාස ප්‍රස්වාසය පේනවා. ආස්වාස ප්‍රස්වාසය බව දන්නේ. ඒක සිවුම් වෙනවා. නමුත් ඒකේ බලය උපකාර වෙනවා ආස්වාසය ගැන හිතෙන්න හෝ ප්‍රස්වාසය ගැන හිතෙන්න. පස්ස නිරෝධය. දැන් සිවුම් වෙන්න අපිට මේක හිතලා කරන්න පුළුවන් කමක් නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට යොමු නොවියයි. දැන් මනෝද්වාරිකව සිහිනුවන පිහිටලා තියෙන්නේ ආස්වාස සංඥාව දැනගන්නවා හෝ ප්‍රස්වාස සංඥාව දැනගන්නවා. ආස්වාස සංඥාවේ නිරෝධය එහෙම නැත්නම් ප්‍රස්වාස සංඥාවේ නිරෝධය. එතකොට අනිත්‍යයි අනාත්මයි කෙනෙක් නොවේ. එහෙම අපිට ප්‍රායෝගිකව මේක භාවිතා කරන්න පුළුවන්.
කෙනෙක් නොවන බවට. ඒ විදිහටම සම්පූර්ණ කාලයේ යෙදෙන්නේ නැහෙනි. ඊට පස්සේ අපිට නැගිටින්න වෙනවා. වතුර ටිකක් පානය කරන්න වෙනවා. මූණ හොදා ගන්න වෙනවා. ඊළඟට රක්ෂාවකට පිටත් වෙන්න වෙනවා. එහෙම අවස්ථාවක් යෙදෙනවානේ. ඒ අවස්ථාවේදී එන්ඩෝනෙන්නේ ආස්වාස ශක්තියට චේතනා එකතු වෙලා ක්‍රියාවක් වෙලා නිරුද්ධ වෙනවා කියන එකයි. ඒක ළඟින් බලන්න බෑ. ක්‍රියාවේ ආරම්භයත් අවසානයත් විතරක් බලන්න. අපි පාන්දර නැගිටලා අපි මූණ හොදනවා නම් මූණ හේදීම ආරම්භ වුණා. කවුද මේ මූණ හොදන්නේ? වායු ධාතුව. අර භාවිතා වෙච්ච ආකාරයට චේතනාව පහළ වෙලා ස්ප්‍රස්පත්තින් චේතනාව පහළ වෙලා සතර මහා ධාතුවේ ක්‍රියාවක් වෙලා නැසෙනවා. අනතුරුව අපිට ගිලන්පස එකක් ගන්න ඕනේ. වායු ධාතුව ආස්වාස වාතයෙන් උපදින නව වායු ධාතුව ගිලන්පස එක ගැනීමේ චේතනාව පහළ වෙලා මේ වැය වී යන ධාතු මාත්‍රය අලුත් කරනවා. ඒ ක්‍රියාව ඉවර වෙනවා. අපිට මිදුලාම දින්න ඕනේ. වායු ධාතුව චේතනාවකට අනුව ක්‍රියාවක් වෙලා ක්‍රියාව නිරුද්ධ වෙනවා. දැන් උයලා පිහලා මේ ශරීරයට ආහාර ලබා දෙන්න ඕනේ. කවුද ආහාර ලබා දෙන්නේ? ආස්වාස වාතය මම නෙමෙයි. ලබා දුන්නු ආහාර ජීර්ණය වෙලා එන ශක්තිය මම නෙමෙයි. ලේ ධාතුව මම නෙමෙයි. මේ දෙන්න එකතු වෙන ශක්තිය මම නෙමෙයි. එතකොට ආහාර ලබා දෙන්න යෙදෙන චේතනාව භාවිතා වෙච්ච නිසා නැවත වෙන ක්‍රියාවක් ඒක. වායු ධාතුවේ චේතනාව එකතු වෙලා වැය වූ ශක්තිය අලුත් කරනවා. අලුත් කරනකොට අර දුක් වේදනාව නැති වෙලා සැප වේදනාව ඇති වෙනවා. හැබැයි සැප වේදනාවත් නැවත නොපවතිනවා. මේ විදිහට භාවිතා කරන්න කාර්මිකෙක් නොවේ කියන කරුණ. වාරික එදිනෙදා කටයුතු වල කාර්මිකෙක් නොවේ කියන කරුණ භාවිතා කරන්න පුළුවන්. වාරික කටයුතු නතර කරලා ආස්වාස ප්‍රස්වාසයේ මුල් කොට මනෝකම්මේ කාර්මිකෙක් නොවේ කියන කරුණ භාවිතා කරන්න පුළුවන්. භාවිතා කරනවා කියන්නේ අවබෝධ වෙන්න පුළුවන්. එහෙම අවබෝධ නොවුනොත් අපි මමත්වේ මතම ජීවිතේ ගත වුනොත් පුරාණ කර්මය නිසා විපාක වාරයක් වශයෙන් ඉපදුනා. විපාකයේ නව කර්ම රැස් වෙනවා. අනුකරණයේ සසර ගතියයි එකතු වෙලා. ඒ රැස් වෙච්ච ආකාරයට මතු විපාක ලබනවා. මේකේ අවසානයක් නැහැ. මේකේ කෙලවර වෙන තැනක් නැහැ. ඒ නිසා තමයි අපි එතන තේරුම් ගන්න ඕනේ දුක කියන කරුණ. දුක සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ උපාදානස්කන්ධ පරිහරණය තමයි දුකයි කියලා කියන්නේ. උපාදානස්කන්ධ පරිහරණය කියන්නේ මේ ස්කන්ධ පංචකයේ දැඩිසේ ආත්ම දෘෂ්ටියෙන් මගේ මම වෙමි කියන මතයකින් පරිහරණය කිරීම නොවේද මේ කායික වූ මානසික වූ වෙහෙස. දුකයි. තරුණ මම කියලා පිළිගත් එකෙන්ම නොවේද මහලු මමත් පිළිගන්න වෙන්නේ ඒ මතයෙන්ම නොවේද. නිරෝගී මම කියලා පිළිගත්ත මතය තුලම නොවේද රෝගී මම කියලා පිළිගන්න වෙන්නේ. ජීවත් වෙන්න මම කියලා පිළිගන්නා වූ මතේ තුලමයි මැරෙන්න මම කියලා පිළිගන්න වෙන්නේ. මැරෙන්න මම වෙමි කියන මතේ තුලමයි නැවත නැවත පවත්තන්න ඕනකම උත්සාහය ඇති වෙන්නේ. මේක නිසා තමයි මේක ඉවරයක් නැත්තේ. බලන්න ආරෝග්‍ය ශාලාවක අපි හිතමු දැඩි සත්කාරක එකකේ රෝගීන් ඉන්නවා. දක්ෂ වෛද්‍යවරු වෙදකම් කරනවා. හොඳට හෙදහෙදියන්ගේ හෙදකමත් ලැබෙනවා.
වටේට ඥාතින් අර දොර ළඟ ඉන්නවා. දුක සැප ඕන දෙයකට ගෙනත් දෙන්න දැන්. ආයු ගෙවි යනවා. ආයු ගෙවි යනකොට ඒක නවත්තන්න බෑ. ආයු ගෙවි යනකොට පණ අදිනවා කියන එකෙන් මොකද්ද පේන්නේ? දැඩිසේ පවත්තන්න දරන උත්සාහය නොවේද? එක පැත්තකින් ආයු ගෙවෙනවා. ආයු ගෙවෙනකොට ආයු ගෙවෙන බව පිළිගන්න තරම් නුවණක් සිහි නුවණක් මුහු පුරා ගිහිල්ලා නැහෙනි. තව එක ප්‍රස්වාස වෙනකොට එක ආස්වාස වාතයක් හරි පවත්තන්න ක්‍රමයක් තියෙනවා නම් ඕනම දෙයක් දෙයි. අන්තිමට අපිට අගේ වෙන්නේ අද අගයක් නැහැ කියලා වස්තුවක් වශයෙන් පෙන්වන්න බැරි මේ ආස්වාස ප්‍රස්වාසයෙන්. මේ ආස්වාස වාතයෙන් එක ප්‍රස්වාසයක් පිට වෙනකොට එක ආස්වාසයක් ඇදගන්න ඕනෑම පරිත්‍යාගයක් වෙයි. ඇයි මේ ආස්වාස වාතයේ ශක්තිය අවශ්‍ය කරනවා පැවැත්මට? පැවැත්ම ආත්ම දෘෂ්ටියෙන් යුක්ත හින්දා සිත සිතුවිලි යෙදෙනකොට වැඩි ශක්තියක් වැය වෙනවා, වැඩි කිලුටක් පිට වෙනවා. ඒ නිසා තමයි ආයු ගෙවුනට අනුවණින් ජීවත් වුණොත් කර්ම ගෙවෙන්නේ නැහැ. කර්ම රැස් වෙනවා. ඒක දෙපැත්තකට වැඩ කරන්නේ. ඒ පවත්තන්න තියෙන ගතිය නිසා තමයි නැවත මේ ප්‍රවෘත්ති විපාක විඳලා ඊළඟට භවපච්චා ජාති කියලා ප්‍රතිසන්දි විපාක වලටපත් වෙන්නේ. පතකටපත් වෙන්නේ. කොහොමද මේ ඉපදෙන්නේ කියන කරුණ කෙරෙහි පින්වතුන්ට ගැටලුවක් ඇති වුණොත් හොඳයි චුතිසිත චුතිසිත පහ නොවුණු තාක් ප්‍රතිසන්දිතක් ගැන කතා කරන්න බෑනේ. ඉපදිලා නැත්නම් ඉපදුණු තැනක් ගැන කතා කරන්න බෑ. මොකද තව චුත වෙලා නැහැ. චුත වුණාට පස්සේ ඉපදුණාට පස්සේ චුත වෙච්ච හිතක් ගැන කතා කරන්න බෑනේ. කොහොකර එක අවස්ථාවයිනේ. චුත වෙන මොහොත චුතිසිතේ අවස්ථාව කියලා අවසාන සිතේ අවස්ථාව එහෙම නැත්නම් හටගත් අවස්ථාව දෙකෙන් එකයි. අපි පිටස්තරව ඉඳගෙනයි මේ මෙරුණ මේ ඉපදුනා කියලා දෙකක් අරන් බලන්න හදන්නේ. ස්වභාවය එක හිතක් නිරුද්ධ වෙනවා. ඒ බව තණ්හා උපාදානින් භාවිතා වෙච්ච හින්දා කර්ම රැස් වෙනවා. භවපච්චා ජාතය අනුතුරු හිතක් පාළ වෙනවා. ඒක මේ මොහොතෙත් වෙනවා, අවසානෙත් වෙනවා. එතකොට මේකේ පසුබිම මැරිලා ඉපදෙනවා කියනකොට මෙහෙ මැරිලා එහෙ ඉපදෙනවා කියනවා. නමුත් මෙහෙ එහෙ දෙකක් ගන්නෙ කොහමද? එකයි නං. අවකාශයේ සාපේක්ෂයි. අපි ඒක සාපේක්ෂ ධර්ම මෙතෙන් උපකාර කරමු. අවකාශයේ ඉඩ තුල කියලා හිතන්නකෝ. චුත උනේත් තනක් පෙන්නේ නොහැකි අවකාශයේ ඉඩ තුල හටගත් එක නිරුද්ධ වුණා. තර භවගතිය නිරුද්ධ නොවුනුකම නිසා භව නිරෝධයක් නොවුණු නිසා භවපච්චා ජාති කියන ධර්මතාවය උනේ අවකාශය තුලමයි. එක මොහොතකට එක අවස්ථාවයි. તો ඉපදුනේ ඇයි? පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව, භවපච්චා ජාති. පස්ස නිරෝධේ සිය නොපීඨපුකම. ස්පර්ශ නිරෝධෙහි නැවත නැවතත් සිහි නුවණ නොයදුනුකම නිසා තමයි මේ උපතක් ගැන කතා කරන්න වෙන්නේ. එහෙම නැත්නම් සිහි නුවණ පිහිටනකොට භව නිරෝධයි, ජාති නිරෝධයි. එතකොට අර අවකාශය ගැන කතා කරන්නත් බෑ දැන්. අවකාශය සාපේක්ෂ ධර්මයක් මේක බලා ගන්න තියෙන. එතකොට අපිට චුති ප්‍රතිසන්දිය ගැන කිසිම සැකයක් නැහැ. ඒක අපේ විශ්වාසයක් නෙමෙයි. ඒක දැකීමක් වෙන්න ඕනේ. දැන් ඊළඟට අපිට භාග්‍යතුන් වහන්සේ වදාරනවා කාම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බා. කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දත යුතුයි. ඔතනදී දැන් අපි කතා කරුවා කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කතා කරනකොට මුලදී සම්මා දිට්ඨිය.
සම්මාදිට්ඨිය කතා කරනකොට පංච උපාදානස්කන්ධය මේ ආත්ම දෘෂ්ටියෙන් පවත්තන හැටි දුක ගැන පැහැදිලි කෙරුවා. පැවැත්වීමම නෙවෙයිද තණ්හාවෙන් උපාදානෙන් කර්ම රැස් කිරීමෙන් දුකට හේතුව. දුකට හේතුව කතා කළා. දුක්ඛ සමුදය. ඊළඟට අපි කතා කළා දුක්ඛ නිරෝධය. පස්ස නිරෝධයෙන් කාම නිරෝධ වෙන හැටි. එහෙම නැත්නම් ස්පර්ශ නිරෝධයෙන් කර්ම නිරෝධ වෙන හැටි. ස්පර්ශ නිරෝධයේ සිහි නුවණ යෙදෙනකොට කර්ම නිරෝධ වෙන හැටි. ඊළඟට අපි කතා කළා ඒ කර්ම නිරෝධයට పూర్ව භාග වශයෙන් පින්වතුන්ට ප්‍රායෝගිකව යෙදෙන්න තියෙන අවස්ථා ගැන. එදිනෙදා සතිපට්ඨාන සිහියක් පුරුදු පුහුණු කරන්න ඕන හැටි. කෑම කනකොට, වතුර බොනකොට, නාවනකොට, ශරීරය පිරිසුදු කරනකොට, මේ රක්ෂාවට පිටත් වෙනකොට, ගෙදරට එනකොට අපි පැහැදිලි කළා වායු ධාතුව චේතනාවකට අනුව සතර මහා ධාතුව ක්‍රියා වෙලා නිරුද්ධ වෙන හැටි පුරුදු පුහුණු කරන්න කියලා. ඒ පුරුදු පුහුණු කිරීම තුළ අතීතේ නිරුද්ධ වුණා. අනාගතේ නූපන්. ඒක හොඳට පැහැදිලි වෙනකොට පංච ద్వාරයට යොමු නොවුණු පමණින් මනෝ ద్వාරේන සංඥාව පැහැදිලි කර ආස්වාස ප්‍රස්වාසයේ මුල් කොට සංඥාවක් පහළ වෙනවා කියලා. හිතක් පහළ වෙනවා සංඥා සහිත හිතක් පහළ වෙනවා ආස්වාසය ඇදෙනවා ප්‍රස්වාසය පිට වෙනවා කියලා හට ගැනීම නිරුද්ධ වීම ගැන පැහැදිලි කළා. එහෙම එදෙනකොට අතීත අනාගත දෙක නොගැන්න වෙනවා ආස්වාස ප්‍රස්වාසමයි සංඥාව. දැන් ආස්වාස ප්‍රස්වාසයක් පෙන්වන්න බෑ. මනෝද්වාරික ආස්වාස ප්‍රස්වාස සංඥාවයි දැන ගැනීම. එතෙන් අපිට හිතලා වැටෙන්න බෑ. හරියට මතු පිට වතුරේ ගිලි ගිලි පීනනකොට එක පාට ගැඹුරට ගියා වාගේ ඒක අපිට හිතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි සිහිනුවණෙහි පිහිටීමක්. මනෝද්වාරිකව පහළ වෙන ආස්වාසෝ ප්‍රස්වාසයේ සංඥාවේ නිරෝධයෙන් සම්මාදිට්ඨිය වෙන මොහොතට මේ ඉන්ද්‍රිය හයටම එකතු නැහැ. දුකට හේතුව දැකලා දුක්ඛ නිරෝධයෙන් සම්මාදිට්ඨිය වෙනවා. දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි තැන සම්මාදිට්ඨියයි. ඊළඟට සම්මා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කියන්නේ මෙතනදී පංචකාමීන් නික්මීම. කාමයට එකතු නොවීම. නෙක්ඛම්ම සංකප්ප. අව්‍යාපාද සංකප්ප කියන්නේ කාමයට විරුද්ධාර්ථයක් එනකොට තමයි තරහ ක්‍රෝධ ඇති වෙන්නේ. කාමයෙන් නික්මෙනකොට අව්‍යාපාදේ වෙනවා. නෙක්ඛම්ම වෙනකොට අව්‍යාපාද සංකප්පේ වෙනවා. ඒ සතයි මේ සතයි කියලා දෙකක් නැති බව පැහැදිලි වෙනකොට අවිහිංසා සංකප්පේ වෙනවා. එහෙනම් සම්මා දිට්ඨිය මුල් වෙනකොටමයි ඒ මාර්ග සිතෙහි මේ නෙක්ඛම්ම සංකප්පේ දෙන්නේ. සම්මා දිට්ඨිය මුල් වෙනකොටමයි සම්මා වාචාවය දෙන්නේ. අර බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරස වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම පූර්ව භාග ප්‍රතිපදාවෙන් සකසගත්තා. ආර්ය මාර්ගයට එනකොට ඊ타ම අර්ථවත් වචනේ පවා වචනේ ප්‍රකාශ කරන්නෙක් නෑ නේද? හේතුඵල නිරෝධයක් මිස. එහෙනම් වචනේ පිට නොවුනත් සම්මා වාචා කියන අංගය ඇති වෙලා තියෙනවා. සම්මා කම්මන්ත, සතුම් මැරීමෙන් වැළකීම, හොරකම් කිරීමෙන් වැළකීම, වැරදි කාමසේවණයෙන් වැළකීම පූර්ව භාග ප්‍රතිපදාවෙන් සකස් කරගත්තා. ආර්ය මාර්ගය සම්මා දිට්ඨියනකොට වැරදි කම්ම නොමුණා වගේ ඊ타ම නිවැරදි කර්මයට පවා කෙනෙක් නොවි කියන අංගෙ පිහිටියා. සම්මා ජීව ඒ තමයි නිවැරදි දිවි පැවැත්ම. ඒට තමයි සම්මා වායාම නිවැරදි වෑයම.
නූපං අකුසල් නූපද වීම, උපං අකුසල් දුරු කිරීම, නූපං කුසල් ඉපදවීම, උපං කුසල් වැඩි දියුණු කිරීම කියන්නේ මේ අවිද්‍යාව දුරු කර ප්‍රඥාවේ සම්පූර්ණත්වය. ඒ වගේම සම්මා සති, කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කැටි කරගත්තා වූ හේතුඵල නිරෝධයන්ගේ උතෙන් එකතු වෙලා තියෙනවා සිහිය. මේ අංග 7කින් යුක්තව සම්මා සමාධි. එතකොට ඒක සමාධි කියන වචනේ තිබුණා. සම්මා සමාධි කියලා මෙතෙන්ද අර්ථ ගන්නලා තියෙන්නේ අංග 7කින් යුක්ත වෙච්ච සමාධියක්. අංග 7 පිරිවෙරක් කොට එකතු වෙච්ච සමාධියක්. එහෙනම් සම්මා සමාධි. එතකොට ඒක දේශනාවේ තියෙන්නේ ආනන්තරික සමාධිය කියලා. ආර්යයන් වහන්සේලා තුල ඇති වෙන සමාධිය. නා මාර්ගාංග 8 ඉදිරිපසු නැතුව එකතු වෙන මොහොතට ඵලයේ සාත්සාත් වෙනවා. එතකොට සෝවාන් ඵලයේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාසය කැඩෙනවා. නැවතත් මේ ආර්ය මාර්ගාංග 8මයි ආයත් භාවිතා වෙන්නේ සකදාගාමි වෙන්න. කාමරාග ව්‍යාපාද තුනී වෙන්න. නැවතත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්ය මාර්ගාංග 8මයි අනාගාමි ඵලයටපත් වෙන්න භාවිතා වෙන්නේ. කාමරාග ව්‍යාපාද නැති වෙන්න. ඒ ආර්ය මාර්ගාංග 8මයි රහත් ඵලයටපත් වෙන්න රූප රාග අරූප රාග මාන උද්දච්ච විද්‍යාව දුරු වෙලා මාර්ගඵල පිළිවෙලින් රහත් ඵලයටපත් වෙනවා. අනුස ධර්ම 7ක් නැසිලා අවසානයේ ඒ ස්කන්ධ පරිනිර්වාණයෙන් නිවි සැනසෙනවා. ඉතින් මේ සෑම සීල පින්වතුන්ටම මේ ධර්මයේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගෙන මේ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැත්තා වූ උතුම් නිර්වාණ සෝය සාක්ෂාත් කර ගැනීමටම හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. මුලින් මන් සඳහන් කළා වාගේ අද මේ ධර්ම දේශනාවේ දායකත්වය පින්වත් නිස්සංක පිනිදිය බණ්ඩාර මැතිතුමා සහ දියණිය වෛද්‍ය සෝභා පිනිදිය බණ්ඩාර මහත්මිය විසින් දරාගෙන තියෙනවා. අරමුණ වශයෙන් අපිට මතක් කරලා තියෙනවා අයිරාංගනී පිනිදිය බණ්ඩාර මෞතුමිය හා මෙහි පැමිණ සිටින සියලුම පින්වතුන්ගේ නමින් මියගිය ඥාති පරම්පරාවට පින් අනුමෝදන් කිරීමට, මියගිය රණවරුන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වන්නා වූ ආකාරයට පින් අනුමෝදන් වේවා. සෙත් ප්‍රාර්ථනා කරනවා නිස්සංක බණ්ඩාර පියාණන්ට නිරෝගී සුවය සහ මෙහි පැමිණ සිටිනහා ශ්‍රී ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාට නිරෝගී සුවය දීර්ඝායුෂ ධර්මාවබෝධය පිණිස හේතු වාසනා වේවා කියලා අදහස් කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේ වන අපටත් සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම සියලු රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම අපි අදහස් කරමු මේ රුදුරු කොරෝනා වසංගතය වහවහ දුරු වෙලා රෝගයට බඳුන් වුණා වූ පින්වතුන්ට ඉක්මන් සුවය ලැබේවා. සියලු දෙනාටම ආරක්ෂාව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, ලෝකයා සතුටින් සාමින් ජීවිතය ගත කරගනිත්වා. ඒ වගේම හැම දිනාටම ප්‍රඥා ශක්තිය දියුණු කරගෙන උතුම් නිවනින් සැනසීම වේවා. තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං.